දුවන්න ගත්තා මගේ මේ මවුස් එකේ බැටරි බහැලා චුට්ටක් දුවන්න හරි අපි ඊයේ කතා කරා පස්වෙනි ප්‍රශ්නේ නිකන් අද අපි කතා කරන්නේ 6 වෙනි ප්‍රශ්නේ. එතකොට 6 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ මානසික සුව වෙන භික්ෂුන් වහන්සේ කෙනෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ 4ක් ලියන්න කියලා තියෙනවා. ලක්ෂණ 4ක් ලියන්න කියලා තියෙනවා මානසික සුව වෙන භික්ෂුන් වහන්සේ කෙනෙකු තුළ දක්නට ලැබෙන. අපිට මොනවද ඉදිරිපත් කරන්න පුළුවන් මානසික සුවයෙන් සිටින භික්ෂුන් වහන්සේ නමකගේ ලක්ෂණ කියන්න බෑ අපේ හාමුදුරු දන්න ටිකක් මොනවද අපිට දැන් අපි දැන් ආශ්‍රය කරනවනේ හාමුදුරු නේද? එතකොට මේ මානසික සුවයෙන් ඉන්න කෙනෙකුගේ අපිට නිකන් හිතන්න පුළුවන් මොන වගේ දේවල්ද තියෙන්න පුළුවන් කියලා. මොන වගේ ලක්ෂණ තියෙන්න පුළුවන්ද කියලා. මොනවද තියෙන්න පුළුවන් ලක්ෂණ? කියන්න බෑ එකක් දෙකක් කියන්නකො මානසික සුවයෙන් ඉන්න කෙනෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ භික්ෂුන් වහන්සේ නමක්. නිකන් දල වශයෙන් අපිට හිතලා කියන්නකො. වර්ධුනාට කමක් නැහැ. මානසික සුවයෙන් ඉන්න කෙනෙකුගේ මෙන්න මේ ලක්ෂණ දකින්න පුළුවන් අපිට. එතකොට මේ පාඩම තාම කෙරලා නැහැ. අන්තර්ජාල පිරිවෙනෙත් අපි මේ පාඩම තාම කරේ නැහැ. මේ පාඩම සම්බන්ධ වෙන්නේ පිරිවෙන් පෙළ පොතේ 14 වෙනි පාඩම මානසික සෞඛ්‍ය කියන පාඩම. මේක කෙරලා නැහැ තාම. ඉතින් ඒ හින්දා මේකට උත්තර නොදුන්නත් කමන්නේ. මොකද මේ මාතෘකාව යටතේ මේකේ උත්තර ටිකක් සඳහන් වෙලත් නැහැ. එතකොට මානසික සුවයෙන් පුද්ගලයෙක් තුළ ස්වාමින් වහන්සේ නමක් තුළ දක්නට ලැබෙන ලක්ෂණ ටික ගත්තොත් අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ ටිකක් තමයි. අපේ හැවෙනි ප්‍රශ්නේනේ. මෙන්න මේ වගේ ලක්ෂණ දකින්න පුළුවන්. මොනවද බලන්න? ආගමානුකූලව වතාවත් කිරීම. සාමාන්‍ය භික්ෂුන් වහන්සේ තුළ දක්නට ලැබෙන දෙයක් නේ. ආගමානුකූලව වතාවත් කිරීම, සියලු සත්වයින්ට කරුණාවෙන් සැලකීම. මෙන්න මේවා අපිට දකින්න පුළුවන් කාගේද? මේ අපේ හාමුදුරු කෙනෙක් තුල මානසික හොඳ සෞඛ්‍යයෙන් ඉන්න හාමුදුරු කෙනෙක් තුල මෙන්න මේවා දකින්න පුළුවන්. දෙවෙනි ඊළඟ තුන්වෙනි එක සබහාදහම ආරක්ෂා කිරීම. සබහාදහමට ආරක්ෂා කරනවා, ඒකට ඇලුම් කරනවා. ඒ කියන්නේ සතාසි උපාවට ගහකොළට ඒවට ඇලුම් කරනවා. එහෙම කෙනෙක් වෙනවා මේ මානසික සුවයෙන් යුතු අපේ භික්ෂුන් වහන්සේ නමක්. ඊළඟට අසරණයන්ට පිහිටවීම, අන් අයගේ දුක නැත්නම් අන් අයට තියෙන අපහසුතාවය අන් අයට සංවේදී වෙනවා. අසරණයන්ට පිහිට වෙනවා. භාවනා කිරීම. භාවනාව ගැන සඳහන් කරලා තියෙනවා. භාවනා කිරීම කියන එකත් ඉතාම වැදගත්. මේ අපි හිතන් ඉන්නවා මේ භාවනාව කියන එක මේ අපිට ගිහි අයට වැදගත් වෙන්නේ නැහැ. භික්ෂුන් වහන්සේලාට ඒ තරම් වැදගත් දෙයක් නෙමෙයි. නමුත් බුදුදහමේ තියෙන වැදගත්ම කොටස තමයි භාවනාව කියන එක. අපි හුඟක් අය භාවනා කරනවා අඩුයි. නමුත් භාවනාව කියන එක ජීවිතයට ලං කරගත්තොත් අපේ ජීවිතයේ තියෙන සෑම දෙයක්ම සාර්ථක කරගන්න පුළුවන්. කායික මානසික ආධ්‍යාත්මික සෞඛ්‍ය සම්පූර්ණ වෙනවා වගේම තමයි ගිහි පැවිදි ජීවිතය තාම සාර්ථක වෙනවා භාවනා කිරීම. දැන් ගිහි ඇත්ත ගොඩක් බය වෙලා තියෙනවා භාවනා කරොත් එහෙම අපේ ගිහි ජීවිතයක් ගත කරන්න බැරි වෙයි කියලා. නමුත් එහෙම වෙන්නේ නැහැ. භාවනා කිරීම තුළින් මානසික ශක්තියින් වල තියෙන ලොකු පරාසයක මේ භාවනා කරන පුද්ගලයාගේ වැඩි වෙනවා. මතක ශක්තිය වැඩි වෙනවා. චින්තන හැකියාවන් අලුත් දේවල් නිර්මාණය කිරීම ওই ඥාන ශක්තියින් ඔක්කොම භාවනා කිරීම භාවනාවත් සමග අවදි වෙනවා. ඉතින් භාවනාව පිළිබඳ අපේ මේ ශ්‍රී ලංකාව තුල ඉන්න බෞද්ධයන්ගේ බහුතරයේ තියෙන වැරදි මතයක්. වැරදි මත ඔස්සේ තමයි බහුතරයක් දෙනා යන්නේ. නමුත් භාවනාව කියන එක ජීවිතයට ලං කරගත්තොත් ඒක තමන්ගේ ජීවිතේ ගොඩාක්ම සාර්ථක වෙනවා. ඒක අපි ලෞකික ලෝකෝත්තර ජීවිත දෙකටම ඊටාම වැදගත් වෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තොත් අඩුම වශයෙන් මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව වගේ දෙයක්වත් කරනවා නම් නැත්නම් ප්‍රඥාව වැඩි වෙන විදිහට නම් ওই ධාතු මනසිකාරය ආදී භාවනා කරන්න පුළුවන්. ඒවා ටිකක් අර ජී ජීවිතේ ඉන්න අයට ටිකක් අමාරුයි කරගෙන යන්න. මොකද ඒ භාවනා කරන්න ගියාම ඇත්තෙම ওই තියෙන කෙලෙස් තුනී වෙලා යනවා. මම නම් ඒක අත්දැකීමම ලැබලා තියෙනවා. මොකද මම භාවනා කරපු පුද්ගලයෙක් හින්දා. ඊළඟ පරිසර හිතකාමී බව. එතකොට පරිසරයට බොහොම හිතකාමී අර ගස් කොළවන් ආරක්ෂා කරනවා, සතාසි උපව ආරක්ෂා කරනවා. ඊළඟට පරිසර දූෂණයට දායක වෙන්නේ නැහැ. පරිසරය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා. නිවැරදි තීරණ ගැනීම. යම්කිසි ගැටලුවක් අහමම නිවැරදි
ඒ තීරණයක් ගන්න පුළුවන්කම තියෙනවා. මෙන්න මේ තීරණ මොන වගේ දේවල්ද? මොනවා හරි අපි කියමු යම් කිසි දෙයක් කරන්න ගියා ඒකට අවශ්‍ය ශනික තීරණ ගන්න වෙනවා. ඒතකොට ශනික තීරණයක් මේ ගන්න පුළුවන් වෙන්නේ නිවැරදි තීරණ ගන්න පුළුවන් වෙන්නේ හොඳ මානසික ස්වභාවයෙන් හිටියොත් විතරයි. දැන් අපි කියනවානේ මේ සෞඛ්‍ය කියන්නේ කායික මානසික ආධ්‍යාත්මික සෞඛ්‍ය මේ යහපැවැත්මයි කියලා. එතකොට මානසික හොඳ මානසික ස්වභාවයක් තියෙනවා නම් යම් කිසි ගැටලුවකදී නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට මානසික යහපැවැත්ම. ඒක තුන ශ්‍රේණිය පොතේ තියෙන කතාවක්. මානසික යහපැවැත්මත් ගොඩාක් හොඳ වෙනවා මේ භාවනා කරන භික්ෂුන් වහන්සේ මානසික සුවයෙන් ඉන්න භික්ෂුන් වහන්සේක් තුල දක්නට ලැබෙන ලක්ෂණයක් විදිහට. ඒතකොට ඔන්න ඔය කාරණා ටික ලියලා තිනවා ලකුණු භාගානේ ලකුණු දෙකක් ලැබුණා මේ කරුණු හතරක් ලිව්වහම. ඉතින් ඔය කාරණා ටික ලියලා තිනවා නම් හෝ ඒවා ගම්ම්‍ය වන පරිදි මේ තියෙන පිළිතුර පැහැදිලි වෙන ආකාරයට ලියලා තිනවා නම් හාමුදුරුවන්ට ලකුණු දෙකක් හම්බ වෙනවා ප්‍රශ්න පත්‍රයේ මේ ඔය කොටස ලියලා තිබුණා නම්. එතකොට ඊටාම වැදගත් ඔන්න ඔය ආකාරයෙන් දැන් සමහර අවස්ථාවලදී අපිට පොතේ පෙළ පොතේ උත්තරේ කෙලින්ම දීලා නැහැ. අන්න ඒකයි අපි කිව්වේ පොඩ්ඩක් හිතලා කල්පනා කරලා බලලා උත්තර ලියන්නේ වොත් අපිට පිරිවෙන් අවසාන විභාගයේ මේ සෞඛ්‍ය විද්‍යා ප්‍රශ්න පත්‍රයේ දක්නට ලැබෙනවා. ඉතින් ඒ ගැන පොඩ්ඩක් අහමඳුර අවධානය යොමු කරන්න සමහර දේවල් අපිට හිතලා තමයි උත්තර ලියන්න වෙන්නේ අර ඉගෙනගත්ත කරුණුත් එක්ක. එතකොට මේක තේරෙන්නේ නැති මානසික සුවයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකු තුළ දක්නට ලැබෙන ලක්ෂණ හතරක් ලියන්නේ කිව්වම ඔන්න වගේ කාරණා ටිකක් අපිට මේකට ඉදිරිපත් කරන්න පුළුවන්. අපි බලමු ඊළඟ කොටසට ගිහිල්ලා ඊළඟට අහනවා රෝග සුවපත් කිරීම හැර භාවනාවෙන් ඔබේ දිවියට ළඟා කරගත හැකි ප්‍රතිලාභ තුනක් සඳහන් කරන්න. ඔන්න තව එකක්. භාවනා කිරීමෙන් රෝග සුවපත් කිරීම හැර තමන්ගේ ජීවිතයට මොනවද භාවනාව තුළින් ළඟා කරගන්න පුළුවන් දේවල් තමන්ට ලැබෙන ප්‍රතිලාභ මොනවද කියන එක. අපි බලමු මොනවද. මේකට සාමාන්‍ය උත්තරයක් කියන්න පුළුවන්ද අපේ හැමදෙරුන්ට? කවුරු හරි උත්තරයක් දෙනවද අපේ හැමදෙරු කෙනෙක්? භාවනාවෙන් තියෙන ප්‍රයෝජන මොන වගේ දෙයක්ද කියන්න පුළුවන්? අන් අයට පියකරු වීම. ඔව් අන් අයට පියකරු වීම. හරි. ඒ වගේම මේ තමන්ගේ මානසික සෞඛ්‍ය වර්ධනය කරගන්න පුළුවන් වෙනවා. හරි. ඔය කිප් කාරණා හරි. තව හරි අපි බලමු මොනවද උත්තර මේකට දෙන්න පුළුවන් උත්තර කියලා. එතකොට යහපත් මේ භාවනා කිරීමෙන් අහන්නේ රෝග සුවපත් කිරීම හැර භාවනාවෙන් ඔබේ දිවියට ළඟා කර ගන්න පුළුවන් දේවල්. එතකොට මොන වගේ දේවල්ද බලමු අපිට මේ ජීවිතේ ළඟා කරගන්න පුළුවන්. ඉන්න මේකේ ප්‍රශ්නේ පොඩ්ඩක් එහා මෙහා වුණාද? ඔව්. මෙන්න මේක වෙන්න ඕන. බලන්න කේන්තිය පාලනය කරගත හැකි වීම. භාවනා කරනවා නම් ඔන්න කේන්තිය පාලනය කරගන්න පුළුවන් වෙනවා. දුක් වේදනා අඩු කරගත හැකි වීම. Tamanට ඇති වෙන දුක් වේදනා අඩු කරගන්න පුළුවන්. අධ්‍යාපන කටයුතු හොඳින් කරගත හැකි වීම. අධ්‍යාපන කටයුතුත් හොඳට කරගන්න පුළුවන් වෙනවා. මොකද භාවනා කිරීම නිසා උදාහරණයෙන් දැන් අපේ පාරම් කරන හාමුදුර කෙනෙක් කඩමු ගානේ ආනාපාන සතියේ මෛත්‍රී භාවනාවත් කරනවා නම් මේ ඔක්සිජන් මොළයට සැපෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වීම නිසා නැත්නම් හොඳ ඔක්සිජන් සැපයීමක් ලැබෙන නිසා හා තවත් අපේ අක්‍රීයව පවතින ඔය සමහර ප්‍රදේශ සක්‍රිය කරගන්න පුළුවන් අපිට භාවනාව තුළින් මොළේ. ඉතින් මතක ශක්තිය ඊටාම ඉක්මනින් වැඩි වෙනවා භාවනාව කිරීම තුළින්. ඊළඟ මානසික ආතතිය පාලනය කරගන්න පුළුවන් වෙනවා. ඔන්න වගේ දේවල් ගොඩාක් ඇති වෙනවා. ඊළඟ චිත්ත සමාධිය. දැන් අපි සමාධිය කියන එක තියෙන්නේ මොන දෙයක් කරන්නද? දැන් මේ වික කාරණා විදිහට ඒක දාලා තිනවා. එතකොට අධ්‍යාපන කටයුතු හොඳින් කරගත හැකි වීම, ඒ කියන්නේ මතක ශක්තිය වැඩි වෙන්න ගන්නවා. ක්‍රීඩා ක්‍රියාකාරකම් ඵලදායී ලෙස කරගත හැකි වීම. උතර සිත ඒකාග්‍රතාවයේ තියෙන නිසා ක්‍රීඩා වැඩි කටයුතු ඉතාම හොඳින් කරගන්න පුළුවන් වෙනවා. සුවදායී ජීවිතයක් ගත කිරීමට හැකියවීම. බොහොම සුවදායී ජීවිතයක් ගත කරන්න පුළුවන්. අර අපේ අර මෛත්‍රී භාවනාවේ නැත්නම් මෙත්තානිසංස සූත්‍රයේ තියෙන සුඛං සුපති සුඛං පටිමුඤ්ජති ඒ කියන කතාවේ තියෙන ටිකම මෙතෙන්ටත් ගන්න පුළුවන්. අන්න අයට ප්‍රිය වෙනවද අපි හාමුදුර කෙනෙක් ඒක කිව්වා. ඒ කාරණා ටික මෙතෙන්ට ගන්න පුළුවන්. සුවදායී ජීවිතයක් ගත කිරීමට හැකියවීම. ඊළඟට සිත සමාධිගත කර හැකියවීම. ඒ කියන්නේ සිත එක අරමුණක තියාගෙන අපිට වැඩක් කරන්න පුළුවන්.
භාවනාවෙන්. ඔන්න ඔය කාරණා ටික අපිට මේකට සඳහන් කරන්න පුළුවන්. මොකද්ද මේ භාවනාවෙන් රෝග සුවපත් කිරීම හැව භාවනාවෙන් අපිට ගන්න පුළුවන් දේවල් විදිහට. ඊළඟට මරණය තැති ගැනීමකින් තොරව මුහුණ දීමට හැකියවීම. ඒ කියන්නේ සිත දැන් අපි දන්නවා අපි මැරෙනකොට ඇතිවෙන චුති සිත අනුව අපි වෙනත් තැනක උපදිනවා කියලා නේද? එක්කෝ අපි සමහර විට අපායගාමී වෙන්න පුළුවන් නැත්නම් සුගතිගාමී වෙන්න පුළුවන්. ඒකයි ඒ කියන්නේ. මරණයට තැති ගැනීමකින් තොරව මුහුණ දෙන්න පුළුවන් වෙනවා කියන එක. එතකොට මේ මරණාසන්න අත්දැකීම් ඔය සමහර අය ඉදිරිපත් කරලා තියෙනවානේ මරණ වෙලාවේ ඇති වෙන තමන්ට ඇති වෙච්ච අත්දැකීම් විශ්ල කරපුවා ඉන්නවා ජීවිතය වල. එතකොට මේ මරණාසන්න අවස්ථාවේදී ඒ මරණයට හොඳට මුහුණ දෙන්න පුළුවන් වෙනවා. මොකද සමාධියෙන් ඉන්න සිහියෙන් ඉන්න නිසා එයා ඊළඟට යන තැන කොහෙද කියලා එයාට සමහරට මැරෙන්න ඉස්සෙල්ලා දැනගන්නත් පුළුවන්කම තියෙනවා මේ හොත සමාධියක් චිත්ත සමාධියක් තිබ්බොත්. එතකොට මරණයට තැති ගැනීමකින් තොරව මුහුණ දීමට හැකි වෙනවා. ඒක තමයි අර මෙත්තානිසන්ත සූත්‍රයේදී කිව්වේ මරණයෙන් පසු බ්‍රහ්මලෝක උපදිනවා කියලා. ඒක සඳහන් වෙන්නේ එහෙමයි. මේ මෛත්‍රී භාවනාව කරාම. මෛත්‍රී භාවනාවේ අනුසස් සඳහන් කිරීමද අදාළ වේ. එතකොට අන්න අර කියපු මෙත්තානිසංස සූත්‍රයේ තියෙන කරුණුත් මෙතෙන්ට වැදගත්. සුඛං සුපති සුඛං පටිභුඤ්ජති දපාපකං සුඛිනම් පස්සති මනුස්සානම් ප්‍රියෝ හෝති අමනුස්සානම් ප්‍රියෝ හෝති දේවතා රක්칸ති නාස්ස අග්ගිවා විසංවා කමිතතුවටං චිත්තං සමාධියති. මුකවන්නෝ විප්පසීදති අසමුල්ලෝ කාලං කරෝති උත්තරීන් අපට විජ්ජන්තෝ බ්‍රහ්ම ලෝකෝපගෝ හෝති. එතකොට අර මරණින් පස්සේ අර කියපු එකක් ඒවත් එක්කම මරණින් පස්සේ මොකද වෙන්නේ? බඹලෝ උපදිනවා කියලා සඳහන් වෙලා තියෙනවා. එතකොට එන්නේ කාරණා ටිකක් මෙතෙන්ද ලියලා තිබ්බනම් මේ තියෙන කාරණා ටික පැහැදිලි වෙන උත්තරය ලියලා තිබ්බනම් හාමුදුරන්ට ලකුණු එක බැගින් උපරිම ලකුණු 3ක් හම්බ වෙනවා. එතකොට මේ අන්න එහෙමයි උත්තරේ මේකට ලියන්න ඕන. තව කාරණාවක් මම කියන්න කැමති මේ භාවනාව පිළිබඳ අපේ තියෙන වැරදි මතය ඉවත් කරන්න ඕන හින්දා මම මේ පොඩි පොතක් පෙන්නනවා හාමුදුරන්ට මේක පෙනෙයිද දන්නේ නැහැ. මේ පොත බලන්න පේනවද කියලා? මේ පොත පේනවද? පේනවා නම් පේනවා නැත්නම් පේනවා. මොකක්ද මේකේ තියෙන්නේ? පොදින සාකච්ඡාව කියලා. ඔව් පොදින සාකච්ඡාව. එතකොට මේ දැන් කාලෙකට ඉස්සෙල්ලා පොදින සාකච්ඡාවක් කරා මේ රොස්මන් සේනාරත්න මහත්මයා අපේ හිටපු මේ මඩවල උපාලි හාමුදුරුවෝ. එතකොට මේකට සම්බන්ධ වුණා. මේ අවස්ථාවේ අපේ හාමුදුරුවෝ කීප නමකුත් සම්බන්ධ වුණා. ඒ වගේම බොහොම උගත් බුද්ධිමතුන් මේකට සම්බන්ධ වුණා. ඉතින් මේ ඊළඟ කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දන ජයරත්න, කොළඹ විශ්වවිද්‍යාලයේ විකිරණශීලී සංස්ථානික ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය ගැන්වියර් ධර්මවර්ධන ආදී වශයෙන් ඉහළම බුද්ධිමතුන්. ඔය මහාචාර්ය නිමල් සේනානායක මහත්තයා, ඊළඟට බෙල්ලන ඥානමිල හාමුදුරුවෝ, දැන් නම් හාමුදුරුවෝ මම හිතන්නේ අපවත් වුණානේ නේද? එතකොට ඔන්න ඔය විදිහට විශාල බුද්ධිමතුන් පිරිසක් සම්බන්ධ වෙලා ඔය මියුට් එක පොඩ්ඩක් ඔල්ලලා තින ඕෆ් කරගන්න තියෙන්නේ. ඊළඟට මේ ඔන්න ඔය අපේ දේශකතුමන්ලා එකතු වෙලා පොදින සාකච්ඡාව කියලා වැඩසටහනක් කරගෙන ගියා. ඒකට මේ පොදින සාකච්ඡාවේදී මේ මඩවල උපාලි හාමුදුරුවෝ මෙන්න මෙහෙම කාරණයක් මේ භාවනාව පිළිබඳව සඳහන් කරලා තිනවා. මම මේක පොඩ්ඩක් කියවන්න ගත්තේ. මම මේ පොත පෙන්නේ පුළුවන් නම් මේක පොඩ්ඩක් හාමුදුරුවෝ කියවන්න. මේක හාමුදුරුවෝ තාම වැදගත් මේ පොත. මේ පොත මාගාව නම් තියෙනවා. මම මේ පොත කීපවතාවක්ම කියලා තියෙනවා. මේකේ විශාල ප්‍රමාණයක්. අනිවාර්යයෙන්ම මේකට හාමුදුරුවෝ කියවන්න ඕන. මේකේ ගොඩක් දේවල් තමන්ට ජීවිතේට එකතු කරගෙන මෙන්න මෙහෙම කියලා තියෙනවා බලන්න භාවනාව පිළිබඳ. ඒ කරුණ කියනකොට මට මතක් වුණ එකක් තමයි භාවනාවෙන් පරලොව හොඳට හදාගන්න කියලා පින් කරන අය ඉන්නවානේ. ඒ පැත්තෙන් නැතුව දැන් මේක අද සමාජයේ ඔය මියුට් එක පොඩක් ඕෆ් කරනද කාගෙද කියලා පොඩ්ඩක් බලලා. අද සමාජයේ මේ ප්‍රායෝගික වශයෙන් මේ භාවනාවේ වටිනාකම හුඟක් හොයලා තියෙනවා. බටහිර රටවල් මේ ළඟදී අපිත් පරිශ්‍රණයක් කළා. ඒ කියන්නේ ඇඟේ තියෙන කෝටිසෝල් ප්‍රමාණය අඩු කරන්න පුළුවන් බව හොයාගත්තා. එතකොට දන්නවා අපේ අර දැන් කේන්ති යාමත් සමග අපේ ඉක්මනට කෝටිසෝල් වලම ඉක්මනට ශ්‍රාවය වෙනවා. ඒ ශ්‍රාවය වෙන එක අඩු කරන්න පුළුවන් භාවනා කිරීමෙන්. ඒ කියන්නේ කේන්තිය පාලනය කරගන්න පුළුවන් කියන එක තමයි මේ කියන්නේ. එංගලන්තයේ කණ්ඩායමක් ඇවිල්ලා මේ භාවනා මධ්‍යස්ථානයේ යෝගීන් භාවනා කරන්න පෙර හා භාවනාවෙන් පසු ඒ අයගේ මේ කෙල එකතු කරලා කෝටිසෝල් පර්යේෂණය සඳහා ඒ සාම්පල් එංගලන්තයට යවලා විද්‍යාගාරයක් තුල පර්යේෂණය කළා. ඒ නිසා ලෝක වෛද්‍ය සම්මේලනයට ඒක ඉදිරිපත් කරලා තියෙනවා. කෝටිසෝල් ප්‍රමාණය අඩු කරන්න භාවනාවෙන්
පුළුවන් කියලා හිදී හොයාගෙන තියෙනවා. ඔන්න බලන්න භාවනාවෙන් කරන්න පුළුවන් දේවල්. කෝටිසෝල් ප්‍රමාණය අඩු වෙනවා කියන්නේ කේන්තිය පාලනය කරන්න පුළුවන් වෙනවා කියන එක. ඊළඟට කෝටිසෝල් ප්‍රමාණය අඩු වෙනකොට අර තැලමහ හයිපෝතැලමස කියන මොලේ යටපැත්තේ තියෙනවා කුඩා මේ කොටසක්. ඒකෙන් තමයි අපේ ශරීර උෂ්ණත්ව පාලනය කරන්නේ. එතකොට මේ තැලමහ නැත්තම් අපි ඒකට කියනවා මොකද්ද? හයිපෝතැලමස කියලා කොටසක් තියෙනවා. හයිපෝතැලමස කියලා දෙයක් තැලමහ කියලා දෙයක් අඩු වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කියන්නේ හයිපෝතැලමසේ තියෙන ඔය හෝමෝන ශ්‍රාවය අඩු වෙනවා කියලා තියෙනවා. එතකොට හිස උණුසුම් වෙනවා. කෝර්ටිසෝල් වැඩි වෙනකොට කෙනෙක් හුඟක් මානසික පීඩනයටපත් වෙනවා. ඒ කියන්නේ කෝර්ටිසෝල් කියන එක හුඟක් වැඩි වුණොත් මොකද වෙන්නේ? මානසික පීඩනයත් වැඩි වෙනවා. ඒකට භාවනා කිරීම තුළින් කෝර්ටිසෝල් අඩු කරන්න පුළුවන්. මානසික පීඩනය අඩු කරන්න පුළුවන්. රණ්ඩු වලට පැටලෙනවා. ඔන්න කෝර්ටිසෝල් වැඩි වුණාම ඔන්න ඕකයි වෙන්නේ. ඒ වගේ ලේවල ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු වීමෙන් ගැහැණු ළමයින්ට අත්පාවල මුහුණේ එහෙම රෝම එනවා. අන්න බලන්න ඒ වගේම ලේවල ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණය අඩු වීමෙන් ගැහැණු ළමයින්ට අත්පාවල මුහුණේ එහෙම රෝම එන්න ගන්නවා. මේවා වළක්වන්න නොයෙකුත් දේවල් ක්‍රීම් වර්ග ආලේප කරනවා. ඔන්න ඔය වගේ කාරණා. එතන දැන් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන කියන්නේ තියෙන්නේ මේ පුරුෂ ලිංගික හෝමෝනයක්. එතකොට ඒ හෝමෝනය ගැහැණු ළමයිගේ වැඩි වෙන්න ගන්නවා. සමහර අවස්ථාවලදී. ඉතින් ඒව එහෙම පාලනය කරන්න පුළුවන්. නමුත් දැන් හොයාගෙන තියෙනවා භාවනාවෙන් ඒවා අයින් කරන්න පුළුවන් කියලා. අන්න භාවනා කිරීම තුළින් ඔය ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ගැහැණු ළමයිගේ සමහර අවස්ථාවලදී වැඩි වෙනවා. වැඩි වුණාම අපි දන්නවා සමහර ගැහැණු ළමයි ඉන්නවා පිරිමි ළමයි වගේ. රැවුලත් ඇවිල්ලා තියෙනවා. සමහර ලක්ෂණත් පිරිමි ළමයිගේ වගේ. ඒ කියන්නේ පුරුෂ ලිංගික හෝමෝනය කියන හෝමෝනය ගැහැණු ළමයිගේ වැඩිපුර ශ්‍රාව්‍ය වෙන්න ගන්නවා. ඒගොල්ලන්ගේ ශ්‍රාව්‍ය වෙන්න ඕනේ මේ ටෙස්ටොස්ටෙරෝන් නෙමෙයි. ඒගොල්ලන්ගේ ශ්‍රාව්‍ය වෙන්න ඕනේ මේ ඊස්ට්‍රජන් කියන හෝමෝනය. ඒගොල්ලන්ගේ ශ්‍රාව්‍ය වෙන්න ගන්නවා මොනවද? ටෙස්ටොස්ටෙරෝන්. ඒක අපිට අඩු කරන්න පුළුවන් කියලා හොයාගෙන තියෙනවා මේ භාවනාව මගින්. භාවනානු යෝගීව ඉන්නකොට ටෙස්ටොස්ටෙරෝන් ප්‍රමාණයේ ලෙවල් අඩු වෙනවා. මේ පරීක්ෂණය භාවනා යෝගීන් පරීක්ෂණයේ භාවනානු යෝගීන් යොදලා කරලා තියෙනවා. ඒකට භාවනාවට මේ යෝගීන් සම්බන්ධ කරන තමයි මේ පරිශ්‍රණය කරලා තියෙන්නේ. ඒ නිසා මේ පරීක්ෂණ රාශියක් සිදු කරලා තියෙනවා. භාවනාව අංශයෙන් බටහිර රටවල් පරීක්ෂණ මගින් සොයාගෙන තියෙනවා. භාවනාව මගින් අධික රුධිර පීඩනය අඩු වෙනවා කියලා. අන්න. තව කාරණයකුත් හෙළි වෙනවා. භාවනාවෙන් තව මොනවද පුළුවන්? අධි රුධිර පීඩනය අඩු කරන්නත් පුළුවන්. ඔන්න වගේ විශාල මේ වාසියක් මේ භාවනා කිරීම නිසා තියෙනවා. ඒ වගේම තව මෙතන කතාවක් සටහනක් තියෙනවා පොඩි. ඒ වගේම මට හිතෙනවා තවත් එකක් ඔබ වහන්සේගේ කතාවට එකතු කළොත් හොඳයි කියලා. සාමාන්‍යයෙන් මේ ප්‍රතිකාර මනෝ ප්‍රතිකාර වලදී සිදුවන දෙයක් තමයි. ඊටමත් දැඩි පීඩාවෙන් ඉන්න කෙනෙක් ඊටමත් හදිසියෙන් භාවනාව භාවිතා කළොත් වඩාත් අනිටු ප්‍රතිඵල ලැබෙන්න ඉඩ තියෙනවා. භාවනාව කියන එක දැන් අපි අද හිතලා අහලා ඔන්න මම දැන් භාවනා කරන්න ඕනේ කියලා එකපාරටම ගිහිල්ලා භාවනා කරන්නත් බැහැ. සාමාන්‍යයෙන් මනෝ ප්‍රතිකාර ගන්න يعني මානසිකව අපි කියමු මොනවා හරි ගැටලුවක් තියෙන කෙනෙක් ඉන්නවා කියලා. අන්න ඒ කෙනා එකපාරටම ගිහිල්ලා භාවනා කරන්නත් හොඳ නැහැලු. එහෙම වුණොත් මොකද වෙන්නේ? සාමාන්‍ය මේ ප්‍රතිකාර මනෝ ප්‍රතිකාර වලදී සිදුවන දෙයක් තමයි ඊටමත් දැඩි පීඩාවෙන් ඉන්න කෙනෙක් ඊටමත් හදිසියෙන් භාවනාවට භාවිතා කළොත් වඩාත් අනිත්‍ය ප්‍රතිඵල. ඒ කියන්නේ සමහරලාට යාට මේ අපි කියන්නේ සාමාන්‍ය පිස්සු හැදෙනවා කියලා ඒ වගේ දෙයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැඩි පීඩාවකින් මානසික පීඩාවකින් ඉන්න කෙනෙක් එකපාරටම ගිහිල්ලා භාවනාව කරන්නත් හොඳ නැහැ. මේ භාවනාව කළ යුත්තේ වඩාත් සුදුසු පළපුරුදු කෙනෙක්ගේ කමටහන් යටතේ කියන එක මතක තබා ගත යුතුයි. මොකද හුඟක් අය එහෙම නැතුව පොත් බලලා එහෙමත් නැතුව ඒ තිබෙන දේවල් සොයාගෙන ගිහින් හදිසියේ බඳු දේවල් කිරීමෙන් භාවනාවේ අනිසි ප්‍රතිඵල ලැබෙනවා. අනිසි ප්‍රතිඵල ලැබෙනවා කියලා තියෙනවා. ඒතකොට මේ පොත පුළුවන් නම් හොයලා කියවන්න මේ පොහොදින සාකච්ඡාව කියන පොත මේකේ විශාල කාරණා ටිකක් තියෙනවා මේ සෞඛ්‍ය විද්‍යාවට ඉතාම වැදගත් වෙනවා. මම මේ කාරණා ටික ඉතාම වැදගත් හින්දා තමයි මේ අවස්ථාවේ කිව්වේ. එතකොට භාවනාව මගින් දැන් අපි හුඟක් දැන් අපි හිතන්නේ දැන් අපේ ලංකාවේ භාවිතා කරනවා අඩුයිනේ. ලංකාවේ ඉන්නේ ඉහළම බුද්ධිමතුන් තමයි භාවනා කරන්න යන්නේ. වෛද්‍යවරු, ඉංජිනේරු ඔය ආදී වශයෙන් ඉන්න හුඟක් බුද්ධිමත් අය මේ භාවනාවට යොමු වෙනවා. මොකද මමත් ඔය ගිය අවස්ථාවලදී මම දැකලා තිනවා මේ මම ඉතින් සාමාන්‍ය පිරිවෙන් ගුරුවරයෙක්නේ. ඉතින් අර වගේ පුද්ගලයෝ විශාල වශයෙන් මේ භාවනාවට යොමු වෙලා තිනවා. ඒගොල්ලෝ ඒ ඔස්සේ අධ්‍යයනය කරනවා. මොකද මේ භාවනා කිරීම මගින් අපේ යටපත් වෙලා තියෙන ඥාන ශක්තිය නවද වෙනවා. ලෝකයේ අලුත් විදිහට දකින්න පුළුවන් වෙනවා. වගේ විශාල බුද්ධි පරාසයක් මේ භාවනාව නිසා වැඩි වෙනවා. ඉතින් මම මේ කාරණා කිව්වේ
මේ භාවනාව කියන එක හැලුවට ලක් කළ යුතු දෙයක් නෙමෙයි. ඊටාම වැදගත් අපේ ජීවිතේට ලං කර ගන්නවා නම් සුළුවෙන් හෝ පටන් ගන්නවා නම් ජීවිතේ ඊටාම සාර්ථක කරගන්න පුළුවන් වෙනවා. ගිහි පැවිදි දෙකොට්ටාසයටම. හරි. අපි ඊළඟ කොටසට යන්. ප්‍රශ්නේ තුන්වෙනි කොටස බලන්න. අහන්නේ මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවනාවෙන් රෝග සුව කරගත හැකි ආකාරය උන්න පැහැදිලි කරන්න. අන්න මම අර ඉස්සෙල්ලා කියපු කාරණේම නේද මේ අහන්නේ. මනෝචිකිත්සක ප්‍රතිකාර ක්‍රමයක් ලෙස භාවනාවෙන් රෝග සුව කරගත හැකි ආකාරය පැහැදිලි කරන්න ඕනේ. දැන් මේක මේ පොතේ තියෙන දෙයක් නෙමෙයි මේ අහන්නේ. මතක තියාගන්න ඕනේ අපි පොතේ තියෙන දේ අහන්නේ නැහැ. සමහර අවස්ථාවලදී දරුවන්ගේ අපේ හාමුදුරුවන්ගේ තියෙන හැකියාවන් මැනලා බලන්න මේ වගේ ප්‍රශ්නත් අපි අහනවා. දැන් මේක ලකුණු 5ක් හිමි වෙනවා. දැන් මේක පොතේ තරම් ලොකු සුළු පැහැදිලි කිරීම තියෙනවා. නමුත් ලොකුවට නෑ. එතකොට අපි පොතපත කියවීමෙන්, පත්තර කියවීමෙන් ලබාගත් දැනුමෙන් තමයි මෙන්න මේකට පිළිතුරු ලියන්න ඕනේ. මේ අහන්නේ එහෙම එකක්. එතකොට අපි දැන් මම කොටස් කීපයක් කිව්වා. අපේ හාමුදුරු කෙනෙකුට කියන්න පුළුවන් මම කියපු ඒවා ටිකක් හරි කමන්නේ නැහැ කිව්වොත් හොඳයි. මට පුළුවන් ඒක මතක තියලා බලන්න. කියන්න බලන්න. භාවනාවෙන් තියෙන මේ කාරණා ටික එකක් දෙකක් කියන්න. දැන් කොලෙස්ටරෝල් තියන අඩු වෙනවා. කොලෙස්ටරෝල් උත් අඩු කරන්න පුළුවන් භාවනාවෙන්. කොලෙස්ටරෝල් අඩු කර ගන්නත් පුළුවන්. තව හරි අපි බලමු මොනවද කියලා. එතකොට මේ භාවනාව මගින් මෙන්න මේ වගේ දේවල් ටිකක් කරන්න පුළුවන්. භාවනාව මගින් සිදුවෙනුවේ විසිරුණු මනස එක්තැන් වීමයි. සිත සමාධිගත වෙනවා නැත්නම් මානසික සුවයක් ඇති වෙනවා. මෙම එක්තැන් වූ මනස නිසා සංසිඳීමක් හා ප්‍රීතියක් ලැබෙනවා. සංසිඳීමක් ඇති වෙනවා. අපේ ඉන්ද්‍රියන්ගේ සංසිඳීමක්. නැත්නම් අපේ ඉන්ද්‍රිය එක එක අරමුණු ඔස්සේ හැමතිස්සෙම හිත දුවනවානේ. ඒ දුවන්න ගියාම නෙමෙයි සංසිඳුනහම අපිට ප්‍රීතියක් ඇති වෙනවා. ඒ සිත සමාධිගත වීම නිසා අන්නේ ඒ කාරණේ උතර ලියලා තියෙන්න ඕන. මෙම ප්‍රීතිය නිසා මොළයේ පිටියුටරි ග්‍රන්ථියේ එන්ඩ්‍රොපීන් නැමැති හෝමෝනය ශ්‍රාවය වෙනවා. අන්න මෙම ප්‍රීතිය නිසා මොකද වෙන්නේ? මොළයේ පිටියුටරි ග්‍රන්ථියෙන් එන්ඩ්‍රොපීන් කියන හෝමෝනය ශ්‍රාවය ගන්නවා. ඒක භවනා කරන පුද්ගලයෙක්ගේ විතරයි ඒක වෙන්න පටන් ගන්න. අනිත් අයගේ හිම වෙන්නේ නැහැ. ඒක තමයි භවනා කරන අයගේ හැමේ වර්ණයේ චවි වර්ණය. හැමේ වර්ණය ඒගොල්ලන්ගේ පැහැය ගොඩාක් තියෙන්නේ. හේතුව මේ පිටියුටරි ග්‍රන්ථියේ එන්ඩ්‍රොපීන් කියන හෝමෝනේ ශ්‍රාවය නිසා ඔය ශරීරයේ අනිතු අවයවයන් සහ ඒවායේ ක්‍රියාකාරීත්වය සුළු වෙනස් වීම යහපත් අතට සිද්ධ වෙනවා. එහෙම නිසා ඒගොල්ලන්ගේ හරි ප්‍රබෝධමත් දකින්න ආසයි ඒ වගේ අය. හරි? ඒකයි මේ කියලා තියෙන්නේ. මෙම හෝමෝනෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙන බව විද්‍යාඥයෝ සොයාගෙන තියෙනවා. මේක අපි කියලා දෙයක් නෙමේ. මේ එන්ඩ්‍රොපීන් හෝමෝන් එක වැඩි වෙනකොට හොයාගෙන තියෙනවා ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලා. ඒ හින්දා තමයි දැන් සමහර රෝගවලට සමහර අය යෝග කරනවා. සමහර අය භාවනා කරනවා. රෝග සුව කරගන්න. ඉතින් ඒක මේ නිර්වාණ අවබෝධය පිණිසම මේ සමහර අය කරන්නේ. ඒක වරදක් නෑ. ඉතින් මේ එතකොට මොකද වෙන්නේ? ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙනවා කියලාත් හොයාගෙන තියෙනවා. මේකට මේ එන්ඩ්‍රොපීන් හෝමෝනය ශ්‍රාවය වීම නිසා. ඒක නිසායි ඒක වෙන්නේ. එම නිසා රෝග විශාල ප්‍රමාණයක් සුව කරගත හැකි වීම. ඒ නිසා මොකද වෙන්නේ? රෝග විශාල ප්‍රමාණයක් සුව කරගන්න පුළුවන් වෙනවා. මේක මේ දුවන්න පටන් ගත්තනේ. හරි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි වෙන හින්දා මොකද වෙන්නේ? ලෙඩ රෝග සුව වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ නිසා රෝග විශාල ප්‍රමාණයක් සුව කරගන්න පුළුවන් වෙනවා. ඊළඟට ඔන්න ඔය අදහස තියෙන ආකාරයට මේ පිළිතුරු ලියලා තියෙනවා නම් උපරිම ලකුණු 5ක් ලැබෙනවා. නැතහොත් සුදුසු පරිදි කරුණු ඉදිරිපත් කර ඇති ආකාරය අනුව ලකුණු ලබා දෙන්න කියලා ලියලා තියෙනවා. එතකොට ලකුණු 5ක් හම්බ වෙනවා මෙන්න මේ කොටසට. ඉතාලම පොඩි ප්‍රමාණය ලියන්න තියෙන බලන්න. අපි අර හිතලා අපිට යමක් කරන්න පුළුවන්ද කියන එක තමයි ඒකෙන් බලන්නේ. හිතලා යමක් කරන්න ලියන්න පුළුවන්ද කියන එක. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. එතකොට ඔන්න ඔය කාරණා ටික මතක තියාගන්න. ඉතාලම වැදගත් කාරණා ටිකක් තමයි මම පැහැදිලි කරේ. අර පුළුවන් නම් අර කියව පොතුත් හොයලා පොඩ්ඩක් කියවලා බලන්න. ඊළඟට අහනවා තථාගතයන් වහන්සේ විකාල භෝජනය ශික්ෂාපදය පැනවීමට පාදක වූ කරුණු සඳහන් කරන්න. 7 වෙනි ප්‍රශ්නේ. මොන හේතුව නිසාද විකාල භෝජනය පැනවුවේ කියලා අහනවා.
කාට හරි කියන්න පුළුවන්ද මේ ආම්ල කෙනෙකුට අපි විකාල භෝජන ශික්ෂාපදයේ බුදුරජාණන් වහන්සේ ඇයි පැනෙව්වේ කියලා? ඇයි මේ විකාල භෝජනේ මෙහෙම ශික්ෂාපදයක් පනවන්න හේතුව මොකද උනේ කියලා? අවේලාවේ දානේ වළඳන්න. ඔව් අවේලාවේ දානේ වළඳන නිසා නේද? අවේලාවේ පින්ඩ පාතයට ගියාම අපහසුතාව ඇති වෙන්න පුළුවන් භික්ෂුන් වහන්සේලා නිතර දන් වැළඳීම සඳහා පින්ඩ පාතේ යන්න ගියොත්. ඉතින් එහෙම වුණාම ඒ අපහසුතාව වළක්වා ගන්න තමයි මොකද කරේ? ඒ හින්දා ඒ අපහසුතාව මගහරවා ගන්න ඒ වගේම ගන්න පුළුවන් නේද? භාවනා කරන භික්ෂුවකට අපහසුතාවයක් ඇති වෙන භාවනා කරන්න එහෙම පින්ඩ පාතේ යන්න ගියාමද එහෙමද? නෑ කියන්නේ ගිලම්පස කියන්නේ මේ පින්ඩපාතය ඔව් අවේලාවේ ගත්තම භාවනා කරන භික්ෂුවට ගොඩක් අමාරුයි. ඔව් එහෙමත් පුළුවන්. ඔව් ඒකත් හරි. අවේලාවේ මේ දන් වැළඳුනහම සමහරට අපිට නිදිමත ඇති වෙන්න පුළුවන්, තීන මිද්දේ ඇති වෙන්න පුළුවන්. ඒකත් ඔතෙන්ට ලියන්න පුළුවන්. මේ ඒකට ඔන්න ඔය ආකාරයට මේ පින්ඩපාතයේ සපයා ගැනීම අපහසුතාව සහ නිතර ආහාර වැළඳීම තුළින් භික්ෂූන්ට වන අපහසුතාව ලැබීම. දැන් හරි. ඒ කතාව තියෙනවා මෙතන. මේ ආහාර වැළඳීම තුළින් භික්ෂූන්ට වන අපහසුතාව ලැබීම හරි. ඒකත් පුළුවන්. ඔය අපේ හාමුදුරුවෝ කියපු කාරණේත් හරි. ඒතර ඔන්න විදිහට ඒක සඳහා ඔය උත්තරේ ගම වෙන විදිහට ලියලා තියෙනවනේ ලකුණු දෙකක් හම්බ වෙනවා. ඊළඟට අහනවා තථාගතයන් වහන්සේ විකාල භෝජන හරි. ඒක ඊළඟට විකාල භෝජනයෙන් වෙන්වීම තුළින් ලැබෙන පංචවිධ ආනිසංස අහනවා. නේද? පංචවිධ ආනිසංස ටිකක් අහනවා. අපි බලමු මොනවද මේ පංචවිධ ආනිසංස මොනවද කියලා අහනවා. බලමු ප්‍රශ්නේ අහනවා මෙහිම විකාල භෝජනයෙන් වෙන්වීම තුළින් ලැබෙන පංචවිධ ආනිසංස දක්වන්න. පංචවිධ ආනිසංස මොනවද කියලා බලමු අපි. මොනවද පංචවිධ ආනිසංස මතකද? ආනිසංස පහක් හම්බ වෙනවා. විකාල භෝජනයෙන් වෙන්වීම තුළින්. මෙන්න මේක යනවා. දකින්න මවුස් එකේ බැටරි බහලා ඉකලා. බලන්න මේ මොනවද කියලා පංචවිධ ආනිසංස නෝ ලැබෙන මොනවද? නිරෝගී බව, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය සහ සැප විහරණය කියලා සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔය කාරණා ලියලා තියෙනවා. විකාල භෝජනය තුලින් වෙන්වීම තුලින් ලැබෙන ඔන්න ඔය කාරණා ටික ලියලා තියෙනවා නම් අපිට පුළුවන් මොකද්ද ලකුණු ඔකට අදාළ ලකුණු හමු වෙනවා. ඒ කියන්නේ කරුණු පහම ලියලා තියෙනවා ලකුණු 3කුත්, 4ක් ලියලා තියෙනවා ලකුණු 3කුත්, 4ක් හෝ කරුණු 3ක් ලියලා තියෙනවා නම් ලකුණු 2කුත්, කරුණු 2ක් හෝ 1ක් ලියලා තියෙනවා ලකුණුකුත් ලැබුණා. නිරෝගී බව, නිදුක් බව, සැහැල්ලු පැවැත්ම, කාය බලය, සැප විහරණය. එතකොට ඔන්න ඔය කාරණා ටික ලියලා තියෙනවා නම් විකාල භෝජන වෙන්වීම තුලින් ඔන්න ඔය පංචවිධ ආනිසංස ලැබෙනවා. ඉතින් ඒ ගැන තමයි ඔකේ අපේ සඳහනක් තියෙන්නේ ලියලා. ඊළඟට තුන්වෙනි කොටස අහනවා. තුන්වෙනි කොටසෙන් අහනවා මෙන්න මෙහෙම එකක්. බුදුදහමේ අන්තර්ගත සෞඛ්‍ය විද්‍යාත්මක කරුණු හුවා දැක්වීම සඳහා ධම්මපදෙහි සඳහන් ආරෝග්‍ය පරමාලාභා යන ගාථාව සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් සෞඛ්‍ය සඳහා දී ඇති නිර්වචනය සසඳන්න. ටිකක් අමාරුයි ප්‍රශ්නේ. ඒකවල සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රශ්නකින් හාමුදුරුවන්ගේ තියෙන කොච්චර අර අපි කියනවා ඒකට කියන්නේ විශ්ලේෂණ හැකියාව ප්‍රශ්නයක. විශ්ලේෂණය කළා උත්තරයක් ලියන්න පුළුවන්ද කියලා මනිනවා අපි. එතකොට මේ වගේ ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. ආරෝග්‍ය පරමාලාභා සන්තුට්ටි පරමන්දනං කියන ගාථාවයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ මගින් සෞඛ්‍යයට දීලා තියෙන නිර්වචනයයි කියලා දෙකක්නේ. ওই දෙකක්නේ. නමුත් මේ සෞඛ්‍ය කියන නිර්වචනයේ කියන්නේ ඔය ආරෝග්‍ය පරමාලාභා කියන එකම තමයි. වෙන ආකාරයකින් පැහැදිලි වෙන්නේ. එතකොට එන්නේ කාරණය මොකද්ද කරන්න කියලා තියෙන්නේ? නිර්වචනය සසඳන්න. ඔන්න ඔහොම එකක් අහනවා. දැන් එතකොට අපි බලමු මේකට යන්න ඉස්සෙල්ලා
ලෝක සෞඛ්‍ය සංවිධානයක දැන් අපි ආරෝග්‍ය පරමාලාභා කියන එක අපේ හැමෝටම දන්නවනේ. බලමු ලෝක සෞඛ්‍ය සංවිධානය මොකද්ද කියලා තියෙන්නේ. මේක පහේ පෙළ පොතේ මුල්ම පාඩමේ තියෙන පිටුව කොටසක් මම මේ අරන් තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දැක්වීම අනුව සෞඛ්‍ය යනු හුදෙක් ලෙඩ රෝග වලින් හා දුබලතාව වලින් තොර වීම පමණක් නොව කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්මේ පූර්ණත්වය කියලා තමයි ඒගොල්ලෝ අර්ථ දක්වන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දක්වන්නේ ඔන්න ඔය ආකාරයට තමයි සෞඛ්‍ය කියන එක. සෞඛ්‍ය කියන්නේ ඔන්න ඕක කියලා. එතකොට අපිට ඊළඟට බුදුදහමේ කියපු කාරණේ තමයි මම ඉස්සෙල්ලා කිව්වේ ආරෝග්‍ය පරමාලාභය. එතකොට මේකේ තියෙන තව කාරණා ටික බැලුවොත් එහෙම කායික යහපැවැත්ම කියන්නේ මොකද්ද? ලෙඩ රෝග වලින් තොරවීම. කියන්නේ ඊළඟ ප්‍රශස්ත ශරීර ස්කන්ධ දර්ශකයේ උසස් සරලන බර පවත්වා ගැනීම. මනා ශාරීරික යෝග්‍යතාව. ශාරීරිකව ඇති වෙන යෝග්‍යතාව. يعني කෙනෙක් ගොඩක් මහතත් නැහැ, කෙට්ටුත් නැහැ. ඒ සාමාන්‍යයෙන් ප්‍රශස්ත ශරීර ස්කන්ධ දර්ශකයක් තියෙනවා නම් ඔන්න ඔය මනා ශාරීරික යෝග්‍යතාවක් අපිට පවත්වාගෙන යන්න පුළුවන්. ක්‍රියාශීලී බව, බොහොම ක්‍රියාශීලී. නිකන් ඈලි මේලි දුබල ගති නැහැ. ඊළඟට මානසික යහපැවැත්ම යටතේ විනයගරුක බව. ඊළඟට මොකද්ද? ප්‍රබෝධයෙන් සිටීම, නිවැරදි තීරණ ගැනීම, මානසික පීඩනය පාලනය කර ගැනීම ආදී වශයෙන් ওই විදිහට ওই කාරණා ටික දාන්න පුළුවන්. සමාජීය යහපැවැත්ම යටතේ අන් අය තීරුම් ගැනීමේ හැකියාව, නීති රීති වලට ගරු කිරීම, සහයෝගයෙන් වැඩ කිරීම, නායකත්වය හා අනුගාමිකත්වයේ ලැබීම. ඔය ආදී විදිහට ඒ කාරණා ටික අපිට උතින් සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ආධ්‍යාත්මික යහපැවැත්ම යටතේ හොඳ නරක වෙන් කර හඳුනා ගැනීමේ හැකියාව, මේක හොඳයි මේක නරකයි කියලා තීරුම් ගන්න පුළුවන්. ආගමික කටයුතු වලට ලැබීම, සාරධර්ම වලට ගරු කිරීම, අන් අයට මෛත්‍රිය දැක්වීම ආදී කරුණු සඳහන් කරන්න පුළුවන්. ওই ප්‍රධාන කරුණු ටිකක් විතරයි දාලා තියෙන්නේ උතන. නමුත් ඕක ඇතුලේ තව ගොඩාක් කාරණා මීට අමතරව ඕකේ පැහැදිලි කරන්න පුළුවන්. එතකොට ඔන්න ඔය පූර්ණත්වයටපත් වුනහම ඒ අයට ඇති වෙන වාසි තියෙනවා. මේක දැන් මම ෆුල් ස්ක්‍රීන් දාන්න අපේ හැමෝටම පේනවද කියලා බලන්න හොඳට. මේක පේනවද තා ටිකක් මම දැම්මම. මේක මේ ස්ක්‍රීන් දාපුවම මේක වෙන්න ගත්තානේ. බලන්න. හරි. බලන්න මේ කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික වශයෙන් පූර්ණත්වයට පත්වීමෙන් පුද්ගලයෙකුට ලැබෙන වාසි බොහෝමයි. ඔන්න මෙන්න මේ කියන කාරණා ටික තියෙනවා නම් අන්නේ කියන පුද්ගලයා දිලින්දෙක් නෙමෙයි. මෙන්න මේවා ඉතුරුලා දිනවා. යාට සෞඛ්‍යවත් පුද්ගලයාට ආයෝජනය කළ හැකි සම්පත්. එයාට මුදල් තියෙනවා, ශ්‍රමය, උනන්දුව, කාර්යක්ෂමතාව, තෘප්තිය, ආත්ම විශ්වාසයේ කාලය. ඔන්නේ කාරණා ටික තියෙනවා. දැන් අපි හිතනවා අපි දැන් ඔන්න මේ ඇත්තටම අපේ ඔය ඇඟපත හොඳට තියෙනවා. සමහර අය නම් ඇඟපතේ හදාගන්න එක එක දේවල් කරලා කියන්නේ ක්‍රියාකාරකම් කරලා ඇඟපත වර්ධනය කරගෙන තියෙනවා. අපි හිතනවා අන්න එහෙම තිබ්බොත් අපි හොඳ සෞඛ්‍යවත් පුද්ගලයෙක් කියලා දැන් අපේ හිතෙනවා අපි හිතන් ඉන්නේ එහෙමයි. බහුතරයක් අය හිතන් ඉන්නේ මම හරීම සෞඛ්‍යවත් කියලා. මට ලෙඩ නැහැ කියලා. නමුත් කාලයගේ ඇවෑමෙන් මේ අය ලෙඩ වෙන්න ගන්නවා. ඒ ලෙඩ වෙන්න හේතු තමයි ওই මානසික යහපැවැත්ම නැතිවීම. උදාහරණයක් විදිහට අපි දැන් සමහර අය ඉන්නවා ජීවත් වෙනකොට මේ පරිසරය අපිට දකින්න ලැබෙනවා මිනිස්සු ආශ්‍රය කරනකොට අන් අයගේ දේවල් වලට ඊර්ෂ්‍යා කරනවා, ක්‍රෝධ කරනවා, වෛර කරනවා. අන්න එහෙම කිරීම නිසා අපිට පේන්නේ මේ කියන කාරණේ ශරීර අභ්‍යන්තරයේ අර කෝර්ටිසෝල් ස්‍රාවය වීම අනිකුත් හෝමෝනයන්ගේ ස්‍රාවය වීම වෙනස් වෙන්න ගන්නවා. ඒවා හොයාගෙන තියෙනවා මේ මම අර ඉස්සෙල්ලා පෙන්නපු පොතෙත් තියෙනවා. තව මාගාව පොතක් තියෙනවා මම ඒ පොත මට හොයාගන්න බැරුව ගියා. ඒ පොතෙත් ওই කාරණේ සඳහන් වෙලා තියෙනවා. දැන් අපි හිතනවා අපි පුළුවන් තරම් මේක කන්ට්‍රෝල් කරන්න ඕනේ, පාලනය කරන්න ඕනේ. මේ මානසික යහපැවැත්ම මත තමයි මේ හැම දෙයක්ම තීරණය වෙන්නේ. මේක පේන්නේ නැහැ එළියට. අපි ක්‍රෝධ කරනවා, වෛර කරනවා, ඊර්ෂ්‍යා කරනවා. දැන් ඉස්කෝලේක ළමයි සමහර අය ඉන්නවා සමහර කෙනෙක්ගෙන් පොතක් ඉල්ලුවම පොතක්වත් දෙන්නේ නැහැ. සමහර අය පාරේ ඉන්නවා අසනීප වෙලා මේ පූත් කර කියා කරපුවා නිකන් දැක්කේ නැහැ වගේ යනවා. එහෙම කරන්න හොඳ නැහැ. ඒ අයට අපි සංවේදී විය යුතු වෙනවා. එතකොට ඔය කාරණා ටික දැන් අපි මම මේ වැඩිපුර කතා කරන්න ගත්තේ අපි වරදගත තැනක් තමයි උතන. මානසික යහපැවැත්ම කියන එක අතිශයින් වැදගත්. ඒ මානසික යහපැවැත්ම මත තමයි ඔය සියලුම කාරණා ඔය දැන් හුඟක් රෝග හැදෙනවා නේද? දියවැඩියාව හැදෙනවා, කොලෙස්ටරෝල් හැදෙනවා, අධිරුධිර පීඩනය හැදෙනවා. ඔය ඔක්කොම හැදෙන්න හේතුව ඔය මානසික යහපැවැත්ම හොඳ නැතිවීම නිසා තමයි ප්‍රධාන වශයෙන්ම එක හේතුවක් වෙන්නේ. ආහාරත් බලපානවා. සමහර අයට මානසික යහපැවැත්ම හේතු වෙනවා. සමහර අයට ඉන්සියුලින් ගැහුවත් මේ පහළට යන්නේ මේ තියෙන රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය. සමහර අයගේ මානසික යහපැවැත්ම හොඳ නැති නිසා තමයි ඒව ඇති වෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි ඕවා ගැන දැනන් ඉන්න ඕනේ. දැන් අපේ හැමෝටම සාමාන්‍ය පොඩි වයසේ ඉන්නේ. ඉතින් දැම්ම ඕවා දැනගත්තොත් අපිට ඒක ජීවිතේ සාර්ථක කරගන්න පුළුවන්. කවදාවත් අන් අයගේ දේවල්ට ඊර්ෂ්‍යා, ක්‍රෝධ, වෛර කරන්න යන්න එපා.
උදව් කරන්න අනිත් අයට. එහෙම කළා ජීවිතය හදා ගන්න බලන්න. එහෙම කරාම ඔය ඇඟ ඇතුලේ තියෙන ඔක්කොම ඉන්ද්‍රිය යහපත්ව ක්‍රියා කරනවා. කළා බලන්නකෝ මං කියන දේ හරිද වැරදිද කියලා. දැන් අපි හිතන්නකෝ මෙහෙම අපි හිතින් හිතනවා මම අදින් පස්සේ ක්‍රෝධ කරන්න. දැන් අපි මොන කෙනෙකුට අපි වෛරයක් ක්‍රෝධයක් ඇති වෙනකොට අපි මනසින් හිතනවා දැන් ඔන්න මට ක්‍රෝධයක් ආවා මට වෛරයක් ආවා. ඔන්න අපි චිත්ත සමාධිය ඇති වෙනවා එතනින්. ඒ අපි හිතලා නතර කරනවානේ. ওই චිත්ත සංතානයේ ඇති වෙන ওই චිත්ත වීති කියලා අපි වර කියන්නේ ඒව අපි නතර කරනවා ටක් ගාලා. අපි හිතින් හිතලා නතර කරනකොට මනස දියුණු වෙනවා. කළා බලන්නකෝ මේක මේ සතිපට්ඨානියේ තියෙන කොටසක්. කායानुපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව. චිත්තානුපස්සනාව යෝග තියෙන්නේ. එතකොට ඒ ඇති වෙන සිතුවිලි අපි බ්‍රේක් කරනවා. බ්‍රේක් කරාම මොලේ දියුණු වෙනවා. ඕක තමයි පන්සිල් වල කියලා තියෙන්නේ සතියෙන් ඉන්න කියලා. පන්සිල් ආරක්ෂා කිරීමෙත් ඔය කියන මානසික යහපැවැත්ම ඇති වෙනවා. ඒකයි කිව්වේ මේ සතෙක් මේ සතා මරන්න හොඳ නැහැ කියලා අපි ටක් ගාලා ෂණයෙන් තීරණය කරනවානේ. ඒ තීරණය කරලා තීරණය ගැනීමේදී මනස ටක් ගාලා දිනු වෙනවා. ඒකයි මේ පන්සිල් ආරක්ෂා කරන්න කිව්වේ. හාමුදුරන්ට ඊට වැඩි සීලයක් දුන්නේ ඒකයි. මේ අපි හිතන්නේ මේක මේ අපේ ශාරීරිය වඩවා ගන්න බුදුහාමුදුරුවෝ පනවපු දෙයක් කියලා. එහෙම එකක් නෙමෙයි. මානසික දියුණුව ඇති කරන්න මනසටයි දෙන්න ඕනේ ප්‍රැක්ටිකලි මේ පුහුණුව. ඒ පුහුණු කරන්න තමයි ওই සිල්පද බැනෙන්නේ. ওই සිල්පද අපිට නිකන් කරන්න බෑනේ. අපි හිතින්නේ ඔක්කොම නතර කරන්නේ. මනසින්නේ. ඒතකොට මනසයි දියුණු වෙන්නේ. මනස දිනනවා කියන්නේ මොලේ දිනු වෙනවා. මේක මේ මොලේටයි මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ මේ ඔක්කොම ප්‍රැක්ටිකල් ටික දීලා තියෙන්නේ. නැතු අපේ කය හදාගන්න නෙමෙයි. ඉතින් මේ කියපු කාරණා ඊටාම වැදගත්. මේවා ගැන ගොඩාක් කතා කරන්න පුළුවන්. මේ වෙලාවෙ ඉච්චර වෙලාව ගන්න බෑ. කතා කරනවා නම් එහෙම තමයි මේවා කතා කරන්න ඕනේ. ඉතින් ඔය සිල්පද ආරක්ෂා කිරීමත් ඊටාම වැදගත්. ඒ කියන්නේ සතියෙන් සිහියෙන් මෙනෙහි කරමින් මෙන්න මට දැන් කේන්තියක් ඇති වුණා මෙන්න මට දැන් වෛරයක් ඇති වුණා කියලා අපිට අග්ගාලේක නතර කරගන්න ඕනේ. නතර කරනකොට මොලේ දියුණු වෙනවා. පන්සිල් ආරක්ෂා කිරීමත් එහෙමයි දසසිලුත් එහෙමයි. හරි. එතකොට මේ ඔය තියෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ කාරණේ. ඊළඟට බලන්න අපි බුදුරජාණන් වහන්සේ කියපු දේ ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමන්දානං විශ්වාසා පරමාඥාති නිබ්බානම් පරමං සුඛං. නිරෝගී බව උතුම්ම ලාභයයි. දැන් මේ කියපු එකම සඳහන් වෙනවනේ. සතුට උතුම් ධනයයි. ඔය මානසික මේ යහපැවැත්ම තුනම සතුට ඇති වෙනවා. විශ්වාසයේ උතුම්ම පරම ඥාතියයි. සමාජීය යහපැවැත්ම. අන්න ඒක කටයුතු කරනකොට විශ්වාසයක් ඇති වෙනවා. නිවන උතුම් සැපසයි ආධ්‍යාත්මික යහපැවැත්ම. ඉතින් බුදුරජාන් වහන්සේ ඒ සර්වඥතා ඥාණයෙන් දැකපු දෙයම තමයි මේ ලෝක සෞඛ්‍ය සංවිධානයත් කියලා තියෙන්නේ. ওই දෙක එකට එක සමාන මට්ටමේ තියන්න පුළුවන් ওই කාරණා දෙකම. එතකොට සමහර කාරණා පිළිබඳව විද්‍යාඥයෝ හොයන්න ගියාම බුදුරජාන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා හොයනවා. ඒ ගැන පරිශන කරනවා. අපේ අය මේව අතහැරලා දාලා ඉන්නේ. අපේ ඉන්න පිරිස් මේව අතහැරලා දාලා අරහෙන් පිටරටින් එනකන් ඉඳලා අපි වාර ගන්න මේක අපේ එකක් කියලා. ඉතින් ඕක අපේ රටේ අවාසනාව කරන්න දෙයක් නැහැ. ඕවා කියන්න ගියාම අපිටත් සමහර අය විරුද්ධ වෙයි. නමුත් ඕක තමයි ඇත්ත කාරණේ. පොඩ්ඩක් ගිහින් බලන්න ඔය ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා කියවල බලන්න ඔය තියෙන කාරණා. ඔය මං කියපුවා එහෙමම ඕවා තියෙනවා. ඔන්න බලන්න නිර්වචනය. දැන් මේකට දීලා තියෙන උත්තරේ මොකක්ද කියලා. ඔන්න පිළිතුර. ඔන්න පිළිතුර දීලා තියෙනවා මෙන්න මෙහෙම එකක්. දැන් ওই දෙක සංසන්දනය කරන්න යන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්වචනයේ කායික මානසික සමාජීය හා ආධ්‍යාත්මික යහපැවැත්මේ පූර්ණත්වය යන්නයි. මීට වසර 2600කට ප්‍රථම බුදුරජාණන් වහන්සේ ඊට ගාථාවෙන් මෙම පණිවිඩය දේශනා කොට ඇත. ව්‍යාධිය වනාහි දුක්ඛ මූලයක් බව සිය මංගල ධර්ම දේශනාවේ සඳහන් කොට ඇත. ධම්සක් පැවතුම් සූත්‍රයේ තියෙනවා ඔක. මොකද්ද? ජාති දුක්ඛෝ ජරා දුක්ඛෝ ව්‍යාධි දුක්ඛෝ මරණ දුක්ඛං. අප්‍රියෙහි සංප්‍රයෝගෝ දුක්ඛෝ ප්‍රියෙහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිචං ලබති තම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. අන්න ව්‍යාධිය කියන එක උතන සඳහන් කරලා තියෙනවා. ඒකට ව්‍යාධිය කියන එකත් දුක්ඛ මූලයක් බව. මංගල ධර්ම දේශනාව කී අපි ධම්සක්වතුම් සූත්‍රයේනේ. එතකොට ඔන්න ඔය කාරණාව එතන තියෙනවා. ඊළඟට විනය පිටකයේ සඳහන් පරිදි රෝග සංසිඳීමට අදාළ වෙන බෙහෙත් පරිස්කාරද සිව්පසට ඇතුළත් කර නිරෝගී බව රැක ගැනීම සඳහා විශේෂ අවධානය නිරතුරුවම යොමු කළ බව බුදු වහන්සේ පවසා ඇත. ඒතර විනය පිටකයේ තියෙනවා රෝග සංසිඳීමට අදාළ වෙන බෙහෙත් වර්ග පරිස්කාර විදිහට පූජා කරන්න කියලා සිව්පසයට ඇතුළත් කළා. මට කියන්න බෑ සිව්පසය මොනවද කියලා. සිව්පසය කියන්න අපේ හාමුදුර කෙනෙක් ඔක ත්‍රිපිටක ධර්මයේ තියෙනවා. චීවර පිණ්ඩපාත සේනාසන ගිනා ප්‍රත්‍ය. ඔන්න ඒතර චීවර පිණ්ඩපාත සේනාස ගිලාන ප්‍රත්‍ය කියන තමයි මේ කියන්නේ. මේ රෝග සංසිඳීම සඳහා බෙහෙත් පරිස්කාර. ඔන්න ඔය ඒ කාරණේ. ඊළඟට කායික ස්ථිතිකත්වය නිරතුරුවම රැක ගැනීම සඳහා කළ යුතු දේ විනය තුල ප්‍රඥප්ති ලෙසින් පනවා ඇත. ඒක විනය ප්‍රඥප්ති වලත් ඔය කායික ස්ථිතිකත්වයේ කායික නිරෝගීකම පවත්වා ගන්න අදාළ කාරණා
සඳහන් වෙලා තියෙනවා. අපි ඊළඟ කොටසට යන් ඔන්න ඔය කොටස ලියලා තියෙනවා නම් මේකේ තව කොටසක් තියෙන්න පුළුවන් සමහර පොඩ්ඩක් බලමු. මේ අන්න ඔය කියලා තියෙනවා නම් නැත්නම් කායික මානසික සමාජීය ආධ්‍යාත්මික යහපැවැත්ම ඉහත ගාථාවෙන් පැහැදිලි වන ආකාරය ගම්ම්‍ය වන පරිදි පිළිතුරු ලියා ඇතනම් උපරිම ලකුණු 5ක් ලැබෙනසේ ලකුණු ලබා දෙන්න. නැතහොත් කරුණු ඉදිරිපත් කර හැකි ආකාරය අනුව ලකුණු ලබා දෙන්න. ওই කාරණා ටික ගම්ම්‍ය වෙන විදිහට ලියලා හෝ ওই කාරණා ළඟින් යන්න ලියලා තියෙනවා නම් උපරිම ලකුණු 5ම හම්බ වෙනවා. නැත්නම් 5ට අඩු වෙන්න පුළුවන්. අපි ඒකට උත්තර පත්‍රය බලනකොට ඒ අවස්ථාවවලදී ඒ ආකාර විදිහට ශිෂ්‍යයන්ට ලකුණු ලබා දුන්නා. ওই කාරණා තමයි ලියන්න ඕනේ. ඔන්න අපි දැන් 7 වෙනි ප්‍රශ්න වෙනකන් කතා කළා. අපි යමු 8 වෙනි ප්‍රශ්නෙට. ආයුර්වේදයේ ඉගැන්වීමට අනුව රෝග වලට හේතු වන ප්‍රධාන දෝෂ තුන නැත්නම් 3 දොස් ලියා දක්වන්න. ආයුර්වේදයේ ඉගැන්වීමට අනුව රෝග වලට හේතු වන 3 දොස්. මොනවද 3 දොස් කියන්නේ? අපි සමහර අපේ ඔය ආච්චිලා සීලා කියන හිටපුවාම මේ 3 දොස් කිපිලා කියලා නේද? මොනවද මේ 3 දොස්? මොනවද කියන්නේ බං 3 දොස් කියන්නේ? මොනවද මේ 3 දොස් කියන්නේ? ආයුර්වේද කොටස මින් අහන්නේ. පුළුවන්ද කියන්නේ? පිත්ත ඕ හරි. එම ඕ පිත්තසෙම හරි. ඊළඟට වාතේ. වාපිත්සෙම් කියලා මතක තියාගන්න. වාපිත්සෙම්. එතකොට මොනවද ආයුර්වේදයේ ගැනීමට රෝග වලට හේතු වන ප්‍රධාන දෝෂ තුනක් තියෙනවා. ආයුර්වේදයේ යන්නේ ඒ ඔස්සේ. එතකොට ආයුර්වේදයේ කතා කරන්නේ මේ විදිහට. ඔන්න ඔය වාපිත්සෙම් හේතු කරගෙන තමයි ආයුර්වේදයේ රෝග හට ගන්නවා කියලා පැහැදිලි කරලා තියෙන්නේ. එතකොට අපි පිළිතුරු ලියලා තියෙන්න ඕන මොකද්ද? වාපිත්සෙම් කියලා. මේක මේ ඩිලීට් කරලා දාගන්න බෑ. හරි. වාපිත්සෙම් කියලා. ඊළඟට තියෙනවා ඊළඟ කොටසට අපි යන් ප්‍රශ්නේ අහනවා දේශීය වෛද්‍ය ක්‍රමයට ආයුර්වේද නාමය ලැබී ඇති හේතු කරුණු තුනක් ඉදිරිපත් කරන්න. දේශීය වෛද්‍ය ක්‍රමයට ආයුර්වේදය කියලා දුන්නේ ඇයි කියලා අහනවා. හරි? ඔකට අපි මම මේකට ස්ලයිඩ් එකක් හැදුවා. බලමු මේ ස්ලයිඩ් එක මට පේන්නේ එහා මෙහා වුණාද කියලා. මෙතන තියෙනවා. සෝරි හිත බව ගැන තියෙන්නේ. ආයුර්වේදයේ ගන්න මොකක් හැදුවා ස්ලයිඩ් එකක් එක මේ වෙලාවේ නෑ වගේ මට පේන්නේ එහා මෙහා වෙලා වගේ මගේ මේ මවුස් එක බැටරි වැහලා මේ ඒ අතර ඒකේ මේක හොයාගන්න අමාරුනේ කමන්නේ අපි ආයුර්වේදයේ මෙන්න මෙතන තියෙනවද දන්නේ නැහැ ඒකද නෑ නේ ඒ කොටස මම දැන් දාලා නෑ වගේ මට පේන්නේ හරි කමක් නෑ අපි මේ බලන්න මේ මම දැන් කියපු කාරණය ඔන්න ඔහොම තියෙන්නේ. එතකොට මොනවද මේ 8 වෙනි එක ආයුර්වේදයේ යන නාමයෙන් ලැබිලා තියෙන්නේ කොහොමද කියන එක. කොහොමද මේ ආයුර්වේද මේක තියෙනවා මේ බලන්න පිටුව අපේ හාමුදුරු පොඩ්ඩක් පෙළලා පහේ පෙළ පොතේ මම මේකට ස්ලයිඩ් එකක් හදන්න මේ තොරතුරු ගත්ත මට ඒක දාන්න අමතක වෙලා පොඩ්ඩක් බලන්න මේ පිටුව මම කියන්නම් පහේ පෙළ පොතේ හාමුදුරු පොඩ්ඩක් පෙළලා බලන්න මේ පාඩම අපි කරා. අපි අර ශාන්ත සර් තමයි පාඩම කරේ. පිටුව මේ 148 පහේ පෙළ පොතේ 13 1 යටතේ තියෙනවා ආයුර්වේදයේ විකාශය යටතේ කතා කරලා තියෙනවා මේ ආයුර්වේදය කියන්නේ මොකක්ද කියලා. සුශ්‍රුත ආචාර්යවරයයි චරක මේ ආචාර්යවරයයි ඉදිරිපත් කරපු කාරණේ. එතකොට ඒ අර්ථේ යහපත් ජීවිතය හිත ආයුෂ විදිහටත් අයහපත් ජීවිතය අහිත ආයුෂ විදිහටත් සැප ජීවිතයේ සුඛ ආයුෂ විදිහටත් දුක ජීවිතයේ දුක්ඛ ආයුෂ යන සතර ආකාරය පිළිබඳව විස්තර කරලා තියෙනවා. පහේ පෙළ පොතේ 148 පිටුව ඒක පොඩ්ඩක් අපේ හාමුදුරුවෝ පෙළලා බලන්න. ඊළඟට දීර්ඝායුෂ විදීම සඳහා සුදුසු දේ හා නුසුදුසු දේ විස්තර කරලා තියෙන නිසාත් අපි ආයුර්වේදය කියලා කියනවා. එම ආයුෂයේ විදින ආකාරය විස්තර කරලා තියෙන නිසාත් අපි ආයුර්වේදය කියනවා. ඔන්න ඔය කාරණා තුනම නිසා තමයි අපි මේකට ආයුර්වේදය කියලා කියන්නේ. ඒකට ආයුර්වේදය කියන්න හේතුව තමයි මම ওই පැහැදිලි කරේ මෙන්න මේ ආකාර තුන. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නෙට යමු. ආයුර්වේදයට අනුව නිරෝගී බව උදෙසා ආහාර පරිභෝජනයේදී ආහාරයේ හිත බව යනුවෙන් අදහස් වන්නේ කුමක්දයි පැහැදිලි කරන්න. ආයුර්වේදයට අනුව ආයුර්වේදයේ මේ ආහාරයේ හිත බව කියන ගැන අහනවා. අපි හිත ගැන කතා කරනවා, මාත්‍රාශී බව ගැන කතා කරනවා.
යෝග්‍ය කාලය පිළිබඳ අපි ආයුර්වේදයේ මේ ඔය ගැන මේ කතා කරනවා. ඒතකොට මේක අහන්නේ හිත බව. ඒ හිත බව කියන එකක් තියෙනවා පිටුව මේ පෙළ පොතේ මම ඒක නම් ස්ලයිඩ් එක මම හිතන්නේ තිබුණා 151 පිටුවේ බලමු ඒ කාර්යය මොකද්ද මේ කියන්නේ කියලා. ආයුර්වේදයේ හිත බව කියන්නේ මොකක්ද කියන එක. හිත බව කියන්නේ මෙන්න මෙහෙම එකක්. හිත බව යනු යහපත් බවයි. ආහාරයක යහපත් බව ලැබෙන ආකාර කිහිපයකි. එතකොට අපි ගන්න ආහාරයක් අපි ඒ ආහාරය යහපත් එකක් වෙන්න ඕන. යහපත් එකක් වෙන්න ඕන කියන්නේ කොහොමද මේක? පිරිසිදු නැවුම් ආහාරයක් බීම එකක්. ඒ ගන්න ආහාරය නරක වෙලා තියෙන්න බෑ, පණුව විදලා තියෙන්න බෑ. ඒ ආහාරයට ඇත්තම කුමි රසායන වල්නාශක ගහපු නැති එකක් වෙන්න ඕනේ. ගත්ත අපි උයන්න ගන්න දෙයක් නම් ඉලෝලුවක් පළතුරක් නම්. එතකොට ආයුර්වේදයේ දැක්වෙන ඇතැම් ආහාර උපන් භූමිය අනුව සුදුසු නුසුදු වෙනවා. ඇත්තෙන් මේ කතාව හරි නේද? බලමු අපි හිතමු දැන් සමහර ආහාර වර්ග තියෙනවා මඩ ගොහරු වල තියෙනවා. සමහර ආහාර වර්ග තියෙනවා දියේ තියෙනවා. දියෙන් අපිට ගන්න වෙන්නේ. අපි උදාහරණයක් කියමුකෝ නිලුම් මල අපි කියනවා වතුරේ තියෙන්නේ. කොහිලක අපි කියනවා තියෙන්නේ මඩේ. එතකොට මේවා ගත්ත ස්ථානය සමහර අවස්ථාවලදී මේ අපි මේ මඩ ගොහරු තියෙන තැනට මේ කර්මාන්තශාලාවකින් පිට කරන අහිත කර රසායනික ද්‍රව්‍ය එන්න පුළුවන්. අපි එතන තියෙන ගෙනල්ලා ආහාරයක් උදිනවා ගෙදර. අපේ ඇඟට විෂ සහිත දේ එකතු වෙන්න පුළුවන්. විෂ බැර ලෝහ වර්ග එකතු වෙන්න පුළුවන්. නිලුම් මල කතාව ඒ වගේ එකක් ගත්තත් එහෙමයි. ජලයට එක එක දූෂණය වූ රසායනික ද්‍රව්‍ය එකතු වෙලා තියෙන්න පුළුවන්. අන්න ඒවා ඔය ආහාර වලට එකතු වෙන්න පුළුවන්. ඒකට බලන්න මේ කියපු කාරණේ කොච්චර වැදගත්ද? ආයුර්වේදයේ දැක්කේ ඇතැම් ආහාර උපන් භූමිය වැදගත් වෙනවා. උපන් භූමිය. උපන් භූමිය කියන්නේ මේක හටගත්තේ කොහෙද? ඒ හටගත්ත තැනත් ඊටාම වැදගත් වෙනවා ආහාරයට. ඊළඟට ආහාර මිශ්‍රණය නැතොත් සංස්කාරයේ හෙවත් සැකසීමේදී අහිත හෙවත් නුසුදුසු නොවිය යුතුයි. ඒ ගන්න ආහාරය අහිත එකක් වෙන්න බෑ. දැන් අර වගේ ආහාර කියලා අපි හදන්න ගත්තොත් එහෙම උයන්න ගත්තොත් ඒක අහිත වෙන්න පුළුවන්. එහෙම නෙමේ ඒක හිත වෙන්න ඕනේ. ඇතැම් ආහාර වර්ග නම් මිශ්‍ර කිරීමෙන් විෂ බවට පත් වේ. ඔන්න සමහර ආහාර වර්ග තියෙනවා මේ මිශ්‍ර කරාම විෂ වෙනවා. විෂයි. දැන් අපි කියමු මඤ්ඤොක්කයි අපි මේ මොනවද ඉඟුරු ඒ වගේ ඒවා අපිට මේ විෂ වෙනවා. දැන් මේ පහේ ප්‍රපද තියෙන අපේ හැම පොඩක් බලන්න. මට මේ වෙලාව ටිකක් මදි වුණා මේ ස්ලයිඩ් එකක් නැත්තම් මම හදලා දාගන්නවා මේකට. පෙරලා ගන්න බලන්න පිටුව අපේ හැමෝටම පොඩක් පෙරලා බලන්න ඔය ගැන තියෙනවා. පහේ පෙළ පොතේ 16 වෙනි පිටුවේ 16 වෙනි පිටුවේ තියෙනවා විවිධ මේ අපි මේ විෂ වීම ඇති වෙන ඒවා සහ මේ ආසාත්මිකතාවය ඇති වෙන ඒවා විවිධ අරමුණු වලින් ආහාර එකතු කරන විවිධ රසායනික ද්‍රව්‍ය නිසා පෝෂණය වලට හානි වෙන අතර ආසාත්මිකතාව හේවත් රෝග වලට හේතු විය හැකි. සමහර ඒවා අන්න එහෙම වෙනවා. එතකොට ඒ ආහාර වර්ග ගැන පොඩ්ඩක් බලන්න මෙතන මේ අවධානය යොමු කළා. එහෙම තියෙනවා ආහාර වර්ග. එකතු කරන්න හොඳ නැහැ. ඒ ආහාර වර්ග එකට ගත්තාම ඒක මේ අපි කියන්නේ සාමාන්‍යයෙන් ඇලර්ජික් කියලා. ඇලර්ජි කියන්නේ විෂ වීම ඇති වෙනවා ආහාර. උදාහරණයක් වොත් එහෙම මඤ්ඤොක්කා ඉඟුරු ඊළඟට සමහර විට මේ තේ කහට එහෙම බොන්න මට හරියට මතක නැහැ ඒ කාරණා ටික පොඩ්ඩක් මම මේ බැලුවේ මේකේ කොතනද තියෙන්නේ කියලා. එහෙම ආහාර වර්ග කීපයක් තියෙනවා. ඒ ආහාර වර්ග එකට එකතු කරන්න හොඳ නැහැ. මේ ඒවා එකතු කරාම විෂ වීම ඇති වෙනවා. හරි? අන්න ඒ කාරණේ තමයි ඔය කතා කරලා තියෙන්නේ. ඊළඟට ආහාර ගැනීමේදී තමාට සුදුසු නුසුසු බව සැලකිය යුතුයි. ඒ කියන්නේ මෙහෙමයි. දැන් අපි හිතමු එක්කෙනෙක් ඉන්නවා මේ ලෙඩෙක් දියවැඩියාව තියෙනවා. එයා හැම ආහාර වර්ගයක්ම ආහාරට ගන්නවා. එහෙම බෑ එයාට. එතකොට ඒ දියවැඩියාව හැදිච්ච කෙනා සීනි අධික ආහාර ගන්න සුදුසු නැහැ. ඒකයි මේ සුදුසු නුසුසු බව කියලා තියෙන්නේ. සුදුසු නුසුසු බව කියනුවෙන් අදහස් කරන්නේ ඒකයි. අපි කියමු හෘද කර්මන්තාවයක් හැදිච්ච කෙනෙක් ඉන්නවා. එයා තෙල් සහිත ආහාර ගන්නවා. වැඩිපුර. හොඳ නැහැ. ඒකයි මේ සුදුසු නුසුසු කිව්වේ. දැන් අපි හිතමු උණ හිම්බිරිස්සාව හැදිච්ච කෙනෙක් ඉන්නවා සීතල ආහාර ගන්නවා. අපි හිතමු අපි උණ හිම්බිරිස්සාව තියෙනවා අපි කූල් ඩ්‍රින්ක්ස් පුළුවන් තරම් බොනවා. හොඳ නැහැ බොන්න. ඒකයි නුසුසුයි. සුදුසු වෙන්නේ ඒ අවශ්‍ය රෝගයට සුදුසු විදිහට කෑම වර්ග තියෙනවා. ඉතින් ඒව ගත්තාම ගැටලුවක් නැහැ. ඒකයි මේ කියන්නේ. ඔයලන්ට වයස අනුවත්. දැන් අපි හිතමු මේ හැදෙන වයසේ ඉන්නව දරුවෝ. දැන් අපේ හාමුදුරුවෝ එහෙම හැදෙන වයසේ ඉන්නේ. ඒ අයට පතෝලයි වැටකුලෙම කාලා හරියන්නේ නැහැ. බලන්දලා හරියන්නේ නැහැ. හොඳට මේ මාළු ඒ වගේ ආහාර වර්ග හුඟක් ප්‍රෝටීන සහිත ආහාර වර්ග ශරීර වර්ධනය වෙන අවස්ථාවේ වර්ධනය වීමට අවශ්‍ය ආහාර වර්ග ගන්න ඕනේ. ඒ අයට පතෝල වැටකුළු විතරක් කාලා මේ වළඳලා හරියන්නේ නැහැ. මස් මාළු ආහාරට ගන්න ඕනේ අය. මොකද හීම් යකඩ තියෙන්නේ වේ. යකඩ දැන් අපි ශරීරයට උරා ගන්න පුළුවන් යකඩ තියෙන්නේ නැත්නම් ඔය මේ
හීම් යකඩ කියලා කොටසක් තියෙනවා. ඒවා තමයි ශරීරයට උරා ගන්න පුළුවන්. දැන් අපි ගන්න පලා වර්ග වලත් යකඩ තියෙනවා. ඔය මේ පලා වර්ග වල අපි උදාහරණයක් ගත්තොත් එහෙම නිවිති වල එහෙම පලා වර්ගයක් නෙමෙයි නිවිති නම් අපි ව්‍යංජනයක් විදිහට හදන්න ගන්නේ. නිවිති වල විශාල යකඩ ප්‍රමාණයක් තියෙනවා. ඔය කතුරු මුරුංගා ඊළඟට ඔය කොළ වර්ග වලත් යකඩ තියෙනවා. ඒ යකඩ උරා ගන්න පහසුවෙන් තමයි අපි අර දෙහි එහෙම එකතු කරන්නේ. එතකොට මේ වයස බලපානවා. ඒ වයස අනුව ගන්න ඕනේ ආහාර වර්ග තියෙනවා. දැන් අපි හුඟක් වයස එක්කෙනෙක් ඉන්නවා. අවුරුදු 70 80 වගේ වයස එක්කෙනෙක්. එයා අර මස් මාළු කිරිබිත්තර ඔක්කොම ගන්න හොඳ නැහැ. එයා ওই සුදුසු සැහැල්ලු ආහාරයක් ගන්න ඕනේ. ඒකයි මේ වයස කිව්වේ. ඊළඟ රෝගී බව. අපි කිව්ව රෝගී හැදිච්ච එක්කෙනෙක් ඉන්නවා. මම ඉස්සර කියපු කාරණේම තමයි. අර මම කිව්වේ හෘද කර්මණතාවය කියනට කොලෙස්ටරෝල් සීන ආහාර හොඳ නැහැ. දියවැඩියාව තියෙන කෙනාට සීනි ආහාර හොඳ නැහැ. ඒකයි. රෝගී නිරෝගී බව සලකා දැන් නිරෝගී කෙනෙකුට හොඳටම නිරෝගී කෙනෙකුට ඔය සාමාන්‍ය සහැල්ලු ආහාරයක් ගත්තට ගැටලුවක් නැහැ. උඟා පෝෂදායී ආහාරම ගන්න ඕනේ නැහැ නිරෝගීනේ. ඒකයි කියන්නේ සලකා බලා ආහාර තෝරා ගත යුතුයි. ඇතෙමෙකුට සමහර ආහාර තක්කලි ඉස්සන්. සමහර අයට තක්කලි ඇලර්ජික්, සමහරට ඉස්සු ඇලර්ජික්, සමහරට අන්නාසි. සමහර අයට දෙල්, සමහර අයට බලමාළු. ඔය අසාත්මිකයි. සමහර රෝගී අවස්ථාවල නුසුසු ආහාර පිළිබඳව සැලකිලිමත් විය යුතුය. දැන් සමහර අවස්ථාවලදී සමහර ආහාර වර්ග හොඳ නැහැ. අපි උමු ඩෙන්ගු එහෙම හැදිච්ච කෙනෙකුට අපි කියනවා ඔය රතු පහත්දී ආහාර බොන්න එක කන්න දෙන්න එපා කියලා. මොකද වමන කියොත් එහෙම ලේ පාට ලේ යනවා කියලා අපිට හොයාගන්න බෑ. ඒකයි මේ සමහර අවස්ථාවලදී ආහාර නුසුදුසුයි කියන්නේ. එතකොට ඒ අවස්ථාවලදී ඒවා දෙන්න හොඳ නැහැ. ඒ සමහර රෝග වලට සමහර ආහාර වර්ග තියෙනවා දෙන්න හොඳ නැහැ. මෙන්න මේවා ගන්න එපා කියලා කියනවා. ඊළඟට මෙසේ අයෝග්‍ය නොවන ලෙස තෝරාගත් හා සකසාගත් ආහාරයේ හිත ආහාරය කියලා අපි කියනවා. ආහාරයේ හිත බව කියන්නේ ඔන්න ඔය කාරණේ. ඒකට හාමුදුරන හුඟක් මේක පැහැදිලි ඇති. මම ටිකක් විස්තර කරා. මේකේ තවත් කාරණා තියෙනවා විස්තර කරන්න. ඉතින් මේ පිළිතුරට බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ කාරණේ. හිත බව යනු යහපත් බවයි. හිත යනු යහපත් බවයි. යහපත් බව ලැබෙන ආකාර කීපයකි. පිරිසිදු නැවුම් ආහාරයක් වීම ඔන්න අර ඉස්සර අර හිත භවයේ තියච්ච කාරණා ටික තමයි මේ සංක්ෂිප්තයක් විදිහට මෙතන දාලා තියෙන්නේ. පිරිසිදු නැවුම් ආහාරයක් වීම ආයුර්වේදයට අනුව ඇතැම් ආහාර උපන් භූමිය අනුව නුසුදුසු වෙනවා. ආහාර සැකසීමේදී අහිත හේවත් නුසුදුසු විය යුතුයි. ඇතැම් ආහාර මිශ්‍ර කිරීමේදී විෂ ඉඟුරු මඤ්ඤොක්ක මම අර දැන් ඉස්සෙල්ලා කිව්වා. ඉඟුරු මඤ්ඤොක්ක එකට මිශ්‍ර කරාම විෂ වෙනවා. සුදුසු නෑ. ඊළඟට අපි දැන් ඇලුමිනියම් භාජන වලට දෙහි දාලා ඒ වගේ දේවල් අපි හදන්නේ ඇලුමිනියම් භාජන වල. යකඩ සහිත භාජන වලත් අපි දෙහි ඇඹුල් ಜಾති මේ අපි හිතමු ගොරක මොනවාක්වත් දාලා කෑම හදන්නේ නැහැ. විෂ වෙනවා. ඒ කියන්නේ ගොරක සහ භාජනයේ ප්‍රතික්‍රියා කරනවා. ඇලුමිනියම් ඒ තියෙන ලවණ මේ ඇසිඩ් එකත් එක්ක දැන් දෙහි ඒවා තියෙන්නේ ඇසිඩ් එකක්නේ. ඒ ඇසිඩ් එකත් එක්ක ඇලුමිනියම් ලවණයක් හදනවා. ඉතින් ඒ හින්දා දෙහි එහෙම දාන්නේ ඔය අපි ඇලුමිනියම් භාජන වලට. යකඩ භාජන වලත් දෙහි දාලා අපි උයන්නේ ඇඹුල් ಜಾති දාලා. ඒවා අපි මැටි භාජන වලනේ හදන්නේ. ඉතින් එහෙම වුවොත් එහෙම ඒවා විෂ සහිත බවට පත් වෙනවා. සමහර අයට මේ විෂ වීම නිසා රෝගී තත්ත්වයන් පළුළු හට ගැනීම ඒ වගේ දේවල් ඇති වෙනවා. දැන් මතක තියාගන්න මේ ආහාර විෂ වීමකදී දැන් අපි කෙනෙකුට අපිට ආහාර විෂ වීමක් ඇතිලා නැගේ පළුව එහෙම දානවා. පළුව දාලා කසන්න ගන්නවා සමහර අයට. එතකොට මේ බලන් ඉන්න හොඳ නැහැ. ඊටාම ඉක්මනින් අපි දන්නවා අපි ඔය සෙමට එහෙම බොන පිරිටන් කියලා තියෙනවනේ જાතියක්. ඒතකොට ඒ වගේ කෙනෙක් ටක් ගාලා කරන්න ඕන තමයි පළුව එහෙම ඇගේ දාලා කසන්න වගේ ගත්තොත් ටක් ගාලා පිරිටන් එකක් බොන්න ඕන වතුර ටිකකින්. පිරිටන් එකක් බීලා වෛද්‍යවරයෙක් ගාවට යන්න ඕනේ. ඒ පිරිටන් එක බුවහම සමහර අයට ඇඟේ තියෙන අර ආසාත්මිකතාව නිසා ඇති වෙන පළු නැගීම මෙහෙම අඩු වෙලා යනවා. ඒකට සමහර අයට ප්‍රෙෂර් බ්ලොක් වෙනවා. ඇඟ ඇතුලේ ප්‍රෙෂර් එකේම අඩු වෙන්න ගන්නවා. ඉතින් ඒ හින්දා මේ ඇලර්ජික් කියන එක බලන් ඉන්න හොඳ එකක් නෙමෙයි. අපි ඉක්මනින්ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕනේ. ඒ යනකම් අපිට කළ යුතු දේ තමයි පිරිටන් එකක්. අපි බීලා වෛද්‍යවරයෙක් ගාවට ඉක්මනට යන්න ඕන. ගොඩාක් පළු තියෙනවා නම් තමයි ඔය ගැටලුව. ටිකක් පළු තියෙනවා නම් ඔක බහැලා යන්නත් පුළුවන්. ඇඟ පුරාම පළු දාලා කහනවා නම් බලන් ඉන්න හොඳ නෑ. ඇඟ ඇතුලේ ප්‍රෙෂර් බ්ලොක් වෙන්න පුළුවන්. ප්‍රෙෂර් එක අඩු වෙලා යන්න පුළුවන්. මරණයටපත් වෙන්නත් පුළුවන්. ඒ හින්දා ආහාර විෂවීමක් ඇති වුණොත් ඉක්මනට අපි ප්‍රතිකාර වලට යොමු වෙන්න ඕන. ඒ යොමු වෙන්න ඉස්සෙල්ලා තමයි මම කරේ පිරිටන් එකක් බිව්වහම සමහර අයට ඔය කරප්පන් කියලා අපි දාන වගේක් තියෙනවා. ඒ සමහර දේශීය ප්‍රතිකාර ක්‍රමයක් තියෙනවා. ඔය පොල් කොළ එහෙම ගින්දර වල ගිනි කබලකට දාලා ඒ කෑලි කපලා දාවිලා ඒකේ දුමත් අපි අල්ලන අවස්ථාවම දැකලා තිනවා. මේ දේශීය වෛද්‍ය ක්‍රමයේ භාවිතා කරන ක්‍රමයක් ඔය කරප්පන් එහෙම ආපු අවස්ථාවලදී ඒවා බහැලා යනවා. ඒ කියන්නේ පොල් කොළ අමු පොල් කොළ දුම අල්ලනවා. ඉතින් ඔන්න වගේ දේවල් තියෙනවා. ඉඟුරු මඤ්ඤොක් හදනකොට ඒකට සුදුසු නෑ. අර අම්ල වර්ග, ලවණ වර්ග, අම්ල වර්ග මේ මොනවද? ඇලුමිනියම් භාජන වල, යකඩ භාජන වල උයන්න හොඳ නෑ. ඒවා පැටි භාජන වල අපි පිළියෙල කරන්න ඕනේ. ඒවා මතක තියාගන්න ඕනේ. හුඟක් වෙලා දැන් පිළියෙල කරාට
එච්චරම ගැටලුවක් නැහැ. පිළියෙල කරලා වෙනම භාජනයක තියන්න දැ දෙහි දාපු ආරෝමය නම් ඇලුමිනියම් භාජන වල ඇත්තම හොඳ නැහැ. ගොරකත් එහෙමයි. හොඳ නැහැ. ඒවැ දාලා උයන්න හොඳ නැහැ. උයන්න බැරිම නම් උයලට අක් ගාලා හක් කරන්න ඕනේ. සමහර ආහාර වර්ග තියෙනවා අපිට ඒ භාජන වල නැතුව උයන්න බෑ. දැන් අපි උදාහරණයක් වුණ සමහර අය පොලොස් එහෙම පිළියෙල කිරීමේදී ප්‍රෙෂර් කුකර් භාවිතා කරනවා. ඉතින් ඒක දාන්න නැතුව ඉක්මනට උයා ගන්න බෑ. ඒ වෙලෙන් අවස්ථාවකදී අපි කරන්නේ ටක් ගාලා උයලා මැටිහකට හක් කරන්න ඕන. ඔන්න ඒ කාරණා ඉතාල වැදගත්. ඇතැම් ආහාර වැඩිපුර රත් කිරීම හා වේලීම නිසා ගුණ වෙනස් වෙනවා. දැන් හුඟක් අපි දන්නවා මැල්ලුම් මෙහෙම සමහර අය හදන්න ගියහම මැල්ලුම් ගොඩාක් වෙලා මේ කළු පාට වෙනකන් මැල්ලුම පිළියෙල කරනවා ලිපේ තියලා. එහෙම කරන්න හොඳ නෑ. වැඩිපුර රත් කරන්න හොඳ නෑ. සාමාන්‍ය මැල්ලුමක් නම් ලිපේ තියලා දුම් ටිකක් දායින්ට බාන්න ඕනේ. බාලා තමයි ඊටු ටික කූරු ගාලා නිමුණාට පස්සේ දෙහි එකතු කරන්න ඕනේ. දෙහි එකතු කරලා අපි මේ ලිපේ තියලා මල කලවම් කරන්නේත් නෑ. සමහර මැල්ලුම් වර්ග ගේනවා අපි දන්නවා පන්සල් වලට එහෙම මැල්ලුම නිකන් කළු පාටයි. මැල්ලුම එහෙමම වළඳලා කාලා වැඩක් නෑ. මැල්ලුම ටිකක් අමු ගතියෙන් ගන්න ඕනේ. ඒ කියන්නේ දුම දාගෙන එනකොටම ලිපෙන් බාන්න ඕනේ. බාලා කූරු ගාලා ටිකක් වෙලා තියලා තමයි දෙහි එකතු කරන්න ඕනේ. ඒ දෙහි එකතු කරන්නේ අපේ ශරීරයට යකඩ උරා ගැනීමේ හැකියාව ඇති කිරීමත් ආහාර රුචිකත්වයටත් ඒක බලපානවා. ඉතින් ඒ හින්දා තමයි දෙහි දාන්නේ. දෙහි දැම්මේ නැත්නම් මැල්ලුම ආහාරට ගැනීමේ වැඩක් නැහැ. තියෙන යකඩ උරා ගන්න බෑ. කැල්සියම් එම උරා ගන්න පහසු වෙනවා. විශේෂයෙන්ම යකඩ කැල්සියමුත් ওই කොළ වර්ග වල තියෙනවා. එතකොට වැඩිපුර රත් කිරීම හොඳ නැහැ. වේලීමත් හොඳ නැහැ. සමහර ආහාර වර්ග ගොඩාක් අපි තම්බලා හින්දලම ගන්නවා. වේලීම සමහර අවුවේ තියෙන වේලිලා ගන්නවත් එහෙමයි. වේලීම නිසාත් ಗುಣ වෙනස් වෙනවා. තමාට සුදුසු නුසුදුසු බව මම ඒක ඉස්සෙල්ලා කිව්වා. වයස රෝගී නිරෝගී බව අනුව තෝරා ගැනීම ඒකත් මම ඉස්සෙල්ලා කතා කරා. එතකොට ඉහත සඳහන් තොරතුරු තියෙනවා. මෙන්න මේ තොරතුරු ටික තියෙනවා නම් හිත බව යටතේ ඔන්න ලකුණු සම්පූර්ණම අපේ හාමුදුරන්ට දරුවන්ට ලැබෙනවා. එතකොට ඔන්න ඔය කාරණා ටික තමයි අපි මේ ප්‍රශ්න පත්‍රයේ අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම හිතන්නේ හුඟ මේ විස්තරයක් අපේ හාමුදුරන්ට ලැබුණා. මේ ප්‍රශ්න පත්‍රයක් කතා කරනකොට මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන උත්තර ටික විතරක් කියාගෙන ගිහිල්ලා හරියන්නේ නැහැ. විශාල විස්තරයක් අපි දෙන්න ඕන මේ මොකද ඒවා තව ප්‍රශ්න වලට උත්තර ලියන්න පුළුවන් ඔය ඔස්සේ. තව ප්‍රශ්න මේවෙන් මතුවෙනවා. තව ප්‍රශ්න වලට උත්තර මේවෙන් එළියට එනවා. ඉතින් ඒ හින්දා මේ අපි අද ඒතර ප්‍රශ්න පත්‍රය මෙතනින් කතා කරලා ඉවරයි. මම මේක PDF කරලා එවන්නද අපේ හාමුදුරුවන්ට? PDF එකක් chat එකට දාන්නද? ඕනද මේක? කවුරුත් නැද්ද? මේකට PDF එකක් දාන්නද chat එකට? PDF එක දාන්න chat එකට නේද? මේ කතා කරන්නේ නේ කවුරු? මේක PDF එකක් ඕනේද දාන්නද chat එකට? දාන්න සර්. දාන්නන්නේ. හරි. මම PDF එකක් chat එකට දාන්නම්. එතකොට මේක මේ හාමුදුරන්ට ගන්න පුළුවන් නේ. ඉන්න බලන්න. PDF කළා මම chat දාන්න chat එකට. මවුස් එක පාටම වැඩ කරන්නේ නැතුව ගියා. අපේ මේ සුබෝධි පිරිවෙනේ මේකේ අහක් කරන්න රෙකෝඩින් අපේ හාමුදුරුවෝ. හරි බලමු මම මේකේ මේ PDF එක මොනවාද කියලා බලමු. හරි PDF එකලා තියෙන මම දාන්නම් මේක. අපි ඒතකොට ලබන සුමානේ කතා කරන්නේ මේ අර මම ප්‍රශ්න 100ක්